නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඉරිදා රාත්‍රියේ ධම්සභා මණ්ඩපයේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ පිණිස පින්වන්ත හැම දෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ ඊටාම දයාවෙන් මෙම අවස්ථාවේ ඒක රාශි කරගන්නවා මේ වර්ෂයේ අවසාන ධම්සභා මණ්ඩපයේ පිණිස අපි පින්වන්ත හැමදෙනා ඒක රාශි කරගන්නේ. ඉතින් අදත් ගරුතර මහා සංඝරත්නය අපි ගෞරවයෙන් පිනැති ඔබ හැමදෙනා මෙන්වෙන් වැඩම කරවාගත්ත ධම්සභා මණ්ඩපයේට. ඉතින් අපි හැමදෙනාම ගෞරවයෙන් දෙපා නැමද ගරුතර මහා සංඝරත්නය පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වය පිළිබඳව අපි මුලින් සිහිපත් කරගන්නම්. විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් මාස 24 වෙනි දින උපන් දිනයේ සැමරූ රසිකා පියදර්ශනී අබේසිංහ පින්වන්ත බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස ප්‍රංශයේ වෙසෙන පින්වත් කසුන් වීරසිංහ මහත්මයා රසිකා පියදර්ශනී අබේසිංහ බිරිඳ එවැගේම හංසක සෙනාස් සෙන්සාලේ වීරසිංහ සහ දසුන් වීරසිංහ යන පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නේ. ඉතින් අද දෙසැම්බර් 26 වෙනිදා විශේෂ අඳුරු මතකයකින් අපේ හදවත ආවර්ජනා වනවා. ඒ 2014 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි ව්‍යසනයට ජාතියට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි අනපේක්ෂිතව මුහුද පැමිණ අපේ ඥාතීන්, අපේ දරුවන්, අපේ දෙමාපියන් සියලු දෙනා රැගෙන ගියා අනපේක්ෂිතව. ඉතින් ඒ කාරණාව ආවර්ජනා වන මොහොතේ ධම්සභා මණ්ඩපේ අපි සූදානම් කරන්නේ. විශේෂයෙන් අපි හැමදෙනා සැදෙහෙන් සැදී ධම්සභා මණ්ඩපේ අපේ ඥාතීන් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව උදා කරගන්නටත් අවස්ථාව දෙනවා. ඉතින් ඒ සඳහා සිත් සකස් කරගන්න කියලා ආරාධනා කරමින් අපි ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, දෙසැම්බර් මාසයේ 26 වන දින අද මේ උතුම් ධම්සභා මණ්ඩපයේ පැවැත්වෙන්නේ සිදු කෙරෙන්නේ අපි කිසිම කෙනෙකුට අමතක කරන්න බැරි, මතකයෙන් දුරස් කරන්න බැරි ඉතා සෝචනීය වූ සිදුවීමක් මීට වර්ෂ 17කට පෙර 2004 වර්ෂයේ සිදු වුණා. නොහිතූ නොපැතූ මොහොතක මහා ව්‍යසනයකට අපේ මේ මුතුන් අපේම ඥාතීන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ ආරම්භයේදීම ඒ සියලු දෙනාට අප විසින් නිරන්තරයෙන් රැස් කරන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් දිවා රාත්‍රී දෙකේම රැස් කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ අපෙන් වියෝ වූ සෑම සියලු දෙනාට අනුමෝදන්ව ඒ අයගේ පරලොව දිවි ඒකාන්තයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනේ යලි එවන් අති භයංකාර සෝචනීය අකල් මරණ වලට මුහුණ නොදෙත්වා. ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබෙත්වා කියලා අපි පින්පෙත් අනුමෝදනා සිදු කරමින් අද ධම්සභා මණ්ඩපය මේ විදිහට ආරම්භ කරනවා. පින්වතුන්ලාට අද අනුශාසනාව විදිහට ධර්මානුශාසනාව ලෙස මා සිහිපත් කරන්න කල්පනා කළෙත් වර්ෂයකුත් අවසාන වෙලා මේ වර්ෂයේ අවසාන දින කිහිපය දැන් මේ ගත වෙන්නේ. ඊළඟට හදිසියෙම වියෝ වූවන් පිරිසක් ගැන මතකාවර්ජනාවකුත් අපට නැගෙන දිනය. එහෙමයි. ඉතින් මේ සියල්ල අතරේ අපට යොමු වෙලා තිබුණු එක මූලික ප්‍රශ්නයක්. ඒ කියන්නේ බොහෝ දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්න. දැන් ධම්සභා මණ්ඩපයේට අපිට ලිපි මාර්ගයෙන්
ප්‍රශ්න ලැබෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ ලැබෙන ප්‍රශ්නවලදී බොහෝ දෙනෙක් අසා තිබුණු ඒකාකාරී ප්‍රශ්නයක් තමයි චුතිචිත්තයේ ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි. චුතිසිත ගැන හරියට සැලකිලිමත් වෙනවා. මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත ගැන හිතීම, අවධානයකින් සිටීම, අවසාන මොහොතට මුහුණ දෙන්නේ කෙසේද කියා කල්පනාවක සහිත වීම කියන එක නම් මහත්ය ප්‍රශංසනීයයි. එහෙමයි ස්වාමීනි. මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ නොමැරෙනවා වගේ ගත කරනවට වඩා ගොඩාක් හොඳයි තමන්ගේ මරණ මොහොත ගැන, තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අවසාන නිමේෂය ගැන හිතේ යම් අදහසක් තිබීම. එහෙම අදහසක් තියෙන කෙනෙකුට සහ යම් ආකාරයකින් හිතේ කොහුලක් උපන්න කෙනෙකුට තමයි ওই ප්‍රශ්නේ එන්නේ. එහෙමයි ස්වාමීනි. චුතිසිත ගැන. හැබැයි ඕක ගොඩාක් කලාවට මහත්ය තියෙන්නේ මෙන්න මේ වගේ හැඟීමක. ගොඩාක් දිනකුගේ ප්‍රශ්නවල තියෙන්නේ අපි කොපමණ පින් කළත් වැඩක් තිබේදෝ කියන තැන තමයි එහෙමයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. මේ රැකවරණේ ගිලිහිලා වගේ අදහසකින් විමසන ආකාරයක් තමයි ස්වාමීනි අපිට දැන් අපි ධර්මානුශාසනාවලදී අපි වින්වත් ස්වාමීන් වහන්සේලා නිතර සිහිපත් කරනවානේ හොඳට පින් කරගන්න, කුසල් කරගන්න, රැකවරණේ ඒකයි. එහෙම සිහිපත් කරනකොට අර ওই චුතිචිත්තේ ප්‍රශ්නේ එන ගොඩාක් අයට මතක් වෙනවා. එතකොට දැන් අපි කොච්චර පින් කළත්, අපි කොච්චර යහපතේ හැසිරීමෙන් කාලය ගත කරත් අන්තිම චුතිචිත්තේ ගැස්සුනොත් එහෙමයි ස්වාමීනි. එහෙම වුණොත් එහෙම අපේ ජීවිතේට මොක් වෙයිද? ගොඩාක් දිනෙක නගන ප්‍රශ්නයක්. චුතිසිත කියලා කියන්නේ මේ ජීවිතේ අවසාන මොහොතේම පවතින සිත. එහෙමයි. අපි මේ මනුස්ස ජීවිතේ ගත කරනවා නම් මිනිස්සු විදිහට අපි කල්පනා කරනකොට මනුස්ස ජීවිතේ නොඑක් සිත් ඉපදී තිබිලා යම් අවසාන සිතක් උපදිනවද? ඔන්න ඔය සිතට තමයි චුතිචිත්තය කියලා කියන්නේ. එහෙමයි. එතකොට චුතිචිත්තේ බලපෑම ගැන අපි කල්පනා කරනකොට මහත්තයා අපිට පේනවා මේ ශාසන ඉතිහාසය තුළ අපි උතුම් දහම් පොත් අධ්‍යයනය කරද්දී අවසාන මොහොතේ චුතිචිත්තය මේ පාපී එකක්, ලාමක එකක් වීම කරනකටගෙන මරණින් මත්තේ ජීවිතේ බොහොම අභාග්‍ය සම්පන්න වෙච්ච අවස්ථා කොතෙකුත් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. අන්තිම මොහොතේ හිත හරියට සකස් කරගන්න බැරිවීම හේතු කරගෙන මරණින් මත්තේ ජීවිතේ භයංකාර වෙනවා. එතකොට අපිට ඒක බොහොම ප්‍රකට කාරණාවක්. එහෙමයි. එහෙනම් චුතිචිත්තය අයහපත් වුණොත් ඒක මතු ජීවිතයට බලපානවා. ස්වාමීනි කරුණක් සිහිපත් කරගන්න ඔබ සඳහන් කළ තැනම දැන් ඊතා හොඳින් සිල් ගුණදම් වඩමින් ඉන්න කෙනෙක් වුණත් අවසාන මොහොතේ gedara නිවසේක් ගැන හරි තරහසිතක් ඇති කරගෙන මේ අදුණු අවස්ථාව ගැන අපි බොහෝ වෙලාවට අහලා තියෙනවා ස්වාමීනි. අවසරයි. ඇත්තටම අපිට සාමාන්‍යයෙන් චුතිචිත්තය ගැන පැන නගනකොට බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන කාරණේ තමයි ධර්මාශෝක අධිරාජයාගේ අවසාන මොහොත. එහෙමයි ස්වාමීනි. ධර්මාශෝක අධිරාජයා 84000ක් විහෙර විහාරයන් සම්බුද්ධ ශාසනයට පූජා කරලා තමන්ගේ දුව සහ පුතා කියන දෙදෙනාම සම්බුද්ධ ශාසනයට පූජා කරලා ඒ දෙදෙනා සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් කරපු මහා රහත් අරහත් තෙරණී උත්තමයන් වහන්සේලානේ. එහෙමයි. ඉතින් එහෙම මේ පසුබිමක හිටපු රජුරුවෝ අන්තිම මොහොතේ අර 16කගේ ඔඩොක්කුවේ හිස තබාගෙන රජුරුවෝ නිදිසුව ලැබමින් ඉද්දි 16ගේ ඔඩොක්කුව රිදෙන නිසා මේ 16 පොඩ්ඩක් කකුල එහෙ මෙහෙ කරලා තියෙනවා. එහෙමයි. ඒ කකුල එහෙ මෙහෙ කරනකොට රජුරුවන්ගේ නිින්ද කැඩුනා. රජුරුව මේ විදිහේ වෘදයිනේ වයසයිනේ. ඉතින් අර වයසක වෙලාවේ නිින්දේ ඉන්නකොට එකපාර නිදිසුව කැඩිච්ච ගමන් 16 කෙරෙහි කේන්ති හිතක් හටගත්තා. ඒ කේන්ති හිත හට ගන්නකොටම පණ ගියා. එතකොට ඔය කාරණේ මුල් කරගෙන ධර්මාශෝක අධිරාජයා මරණින් මත්තේ බුහූත පිඹුරෙක් විදිහට උපන්නනේ. එතකොට කොච්චර පින් කළත් අපිට අන්තිම මොහොතේ එහෙ මෙහෙ වුණොත් අපේ ජීවිතේට අනතුරක් තියෙනවා නේද කියන කාරණේ ගොඩාක් ඉස්මතු කරන්න ඔන්න ඔය කතා පුවත තමයි මුලට අරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඔය වගේමයි මහත්තයා අපිට මේ අවසාන සිත ගැන චුතිසිත ගැන කතා කරනකොට බොහොම ප්‍රකටව පේන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. අන්තිම මොහොතේ වුණත් හිත හරියට සකස් කරගත්තොත්, හිත යහපත් තැනක පිහිටුව ගත්තොත් මරණින් මත්තේ ජීවිතේට ඒක ආලෝකයක් වෙච්ච අවස්ථාවක් කොතෙකුත් තියෙනවා.
එහෙනම් මේකේ හොඳට ප්‍රකටව පේන කාරණාව ධර්මාවබෝධයක් කරා මාර්ගඵල අවබෝධයක් කරා නොගිය කෙනෙකුට මරණාසන්න මොහොතට චුතිචිත්තේ බලපෑම තියෙනවමයි. එයාට ඒ අවසාන මොහොතේ සිත කොයි විදිහට පවත්වනවාද කියන එක මේ මරණින් මත්තේ ජීවිතය තීරණය කරන්න ඒක ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් එතකොට අපි මොකක්ද ඒකෙන් තේරුම් ගන්න ඕන? මේ ජීවිතයේ තියෙන භයංකාර අනතුරනේ. එහෙමයි ස්වාමීනි. අපි මේ ජීවිතය ගත කරනකොට අපි මිල මුදල් හම්බ කිරීම සම්බන්ධයෙන් විශේෂ තැනක් ලබා දෙනවා. මොකද මිල මුදල් නැතුව අපිට ජීවිත යාත්‍රාව ඉස්සරහට අරන් යන්න අමාරුයි. ඊළඟට අපේ වත්පොහසත් සකස් කර ගැනීම කියන එකට අපි විශාල අවධානයක් යොමු කරනවා. අවධානයක් යොමු කළ යුතුයි. මොකද මිනිස්සෙකුට ජීවිත යාපනය පිණිස ඒක වැදගත් එකක්. ඊළඟට සමන්ගේ සමාජ මට්ටම කියන එක ගැන මහත්තයා මිනිස්සෙක් සැලකිලිමත් වෙනවා. මම හිතනවා බුද්ධිමත් මිනිස්සෙක් සැලකිලිමත් විය යුතුයි. එහෙමයි. එතකොට මේ ආදී නොයෙක් පරාසයන් මේ සමාජය තුළ නිතර කතා බහට ලක් වෙන නොයෙක් පරාසයන් තියෙනවා. ජීවිතයක මේවා වැදගත්ය අඳින පළඳින විදිහ වැදගත්ය තමන්ට තියෙන අධ්‍යාපනික දැනුම වැදගත්ය මේ ආදී බොහෝ කරුණු කාරණා අපි කතා කරනවා වැදගත් දේවල් විදිහට. ඇත්ත හැමදේම වැදගත්. ඔය වැදගත් දේවල් මැද්දෙන් අපි ජීවිතේ කොතෙන්ද යන්නේ කියන එක හිතීමත් මේ ජීවිත කතාවට ඉතාම වැදගත් එකක්. එහෙමයි ස්වාමීනි. මේ වැදගත්යයි කියා ගන්නා දේවල් වලට මහන්සි වෙමින් මහත්තයා අපි කොතෙන්ද යන්නේ? මේ කොතැනටද ඇදෙමින් ඉන්නේ? රාත්‍රී වෙනවා ඒ රැයේ අපි බොජුන් අනුභව කරලා රූපවාහිනිය ඉස්සරහා පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා දරු පැටව් ඉන්නවා නම් දරු පැටව් එක්ක පොඩ්ඩක් සතුටු වෙලා අපේ යහනේ අපි නිදිසුව විඳිනවා. අපිට පින්බලයක් තිබුණොත් එහෙම මතු මේ ඊළඟ දිනේ අවදි වෙන්න අපි ඊළඟ දවසට අවදි වෙනවා. ඊළඟ දවසේ අලුත් ඉරක් නැගිලා. අපි ඒකට කියනවා ඇත්තටම අලුත් ඉරක් කියලා. එහෙමයි ස්වාමීනි. අලුත් ඉරක් අලුත් දවසක්. එහෙම අලුත් දවසේයි කියාගත්තේ මම මහත්තයා දැන් 365 ගානක් එනකන් ගෙවිලා ගිහිල්ලා මේ 2021 වර්ෂයේ අවසාන භාගයට ඔන්න ඇවිල්ලා. දැන් අපි ජනවාරි 1 වෙනිදාට කියයි අලුත් දවසක්. එහෙමයි අලුත් වර්ෂයක් සහ අලුත් වර්ෂයක් අලුත් වර්ෂයේ අලුත්ම දවස කියලානේ. එහෙමයි. එනමුත් ජීවිත කතාව දිහා ඇත්තටම මිනිස්සෙක් යථාර්ථවාදීව බැලුවොත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක බැලුවොත් ඒ මිනිසයාට පේන එකක් අහිමි වීම. ජීවිතේ ලැබීමකට වඩා තියෙන්නේ අහිමි වීමක්මයි. අපි උපන්න දවසේ ඉඳලා මහත්තයා මේ මනුස්ස ලෝකයේ තුල අපට ඉන්න තිබුණු කාල පරාසය දිගු වෙමින් පවතිනවා නෙවෙයි මේ වෙන්නේ. අපට යම් කාල පරාසයක් ලැබී තියෙනවා නම් ලද කාල පරාසය අඩු වෙමින් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ලැබූ කාල පරාසයෙන් අවුරුද්දකම කාලයක් අහිමි වුණා කියලා අපිට කියන්න පුළුවන්. තව අහිමි වෙන්නට ඇත්තේ දින 4-5ක් පමණි. සත්‍ය මෙතනයි තියෙන්නේ. එහෙමයි. තවත් අවුරුද්දක් අහිමි වීමට ආරම්භ වෙනවා. ඒක තමයි ඇත්තෙන්ම 2022 වර්ෂය කියලා අපට සිද්ධ වෙන්න තියෙන දේ. එතකොට මේ ජීවිත යාත්‍රාව තුළ අපි ධන සම්පත් වලින් සලසාගත නොහැකි ආරක්ෂාවක් ඊළඟට අපට අපේ මේ උගත් මේ දැනුමින් ඇති කරගත නොහැකි ආරක්ෂාවක් අපේ වත් පොහසත්කම් අපේ ධන සම්පත්කම් අපේ ප්‍රසිද්ධිය ආදීන් ඇති කර ගන්නට නොහැකි විශේෂ ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව අපි ඇති කරගත්තේ නැත්නම් ආන්න අර බලපෑම අපට එනවමයි. එහෙමයි ස්වාමීනි. අවසාන මොහොතේ හිතට මක් වේවිද? එහෙමයි. අවසාන මොහොතේ හිත වැරදුනොත් මගේ ජීවිතේට මක් වේවිද? මහත්තයා අපි හිතමු මේ ජීවිතේ හොඳට පින් කරගෙන ඉන්නවා මිනිස්සෙක්. හොඳට යහපතේ හැසිරෙනවා. ඒ මිනිස්සයාට අවසාන මොහොතේ ඔන්න මොකක් හරි කෝන්තරයක් මතක් වෙලා කේන්ති ගිහිල්ලා හිත ගැස්සුණා. ගැස්සිලා එයාගේ මරණින් මත්තේ ජීවිතේ වැරදුනා. එයා දුක්ඛිත අඳුරු ලෝකයකට ගියා. ඒ ලෝකෙට ගියාට පස්සේ එයා ඒ ඉරණමේ කොටස්කාරයා වුණා නම් කාහටද චෝදනා කරන්නේ? එහෙමයි ස්වාමීනි. මම පින් කරගත්තු කෙනෙක් මම පින් කර ඉඳලා
මාව මේ දුගතිය හෙළුවා කියලා අපි කාටද චෝදනා කරන්නේ? ඒ චෝදනාව අපටමයි. එහෙමයි. මෙච්චර පින් කර කර ඉඳලත් උඹට අවසාන මොහොතින් ඔබ වරද්ද ගත්තා. ඒ චෝදනාව අපටමයි. ඒ නිසා මේකේ තේරුම් ගන්න ඕන අපිට බාහිරට ඇඟිලි දික් කරන්න කොහෙවත් නැහැ. අපිට තියෙන්නේ අපේ ජීවිතය ගැන හොඳට තේරුම් අරගෙන මේ ජීවිතය සම්බන්ධයෙන් බරක් වගකීමක් මේ යථාර්ථයෙන්ම තේරුම් අරගෙන ජීවිතයට හරියමං ආරක්ෂාවක් සපුරගන්න මහන්සි ගන්න එක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මම හිතනවා අද අපි මේ කරන මේ අවවාදය මේ ධර්මානුශාසනාව පින්වත් හැම දෙනාට බොහෝ උපකාර වේවි. චුතිසිතය කියන එකේ බලපෑමක් ජීවිතයට තිබුණාට අපි සැරසෙන්න ඕන මේ අන්තිම මොහොතේ චුතිචිත්තේ වෙනුවෙන් නෙමෙයි. අන්තිම මොහොතේ මම මොන ජහජරා වැඩේ කර කර ඉඳලා හරි අන්තිම චුතිචිත්තේ මං හදා ගන්නවා කියලා නෙමෙයි. එහෙමයි. කෙනෙක් හිතක් ඇති කරගත යුත්තේ. එහෙමයි. ඒ කියන්නේ මහත්තයා මිනිස්සු නොයෙක් බලාපොරොත්තු වල අභිලාෂවල ඉන්නවා ජීවිතයේ අවසාන මොහොත සම්බන්ධයෙන් අපිත් එක්ක සැතැම්මු කතා කරලා තියෙනවා. මම හිතනවා මේ කාරණේ මම සිහිපත් කරනකොට පින්විතුල්ලාටත් හිතේ ඉතින් මාත් එහෙමනේ හිතන් හිටියේ කියලා. ඇතැම් වයෝවෘද්ධ අම්මලා තාත්තලාගේ හිතවල අදහස් තියෙනවා මට මගේ අන්තිම හුස්ම පොද හෙලන්න ලැබුණා නම් ඇති මං හදාගත්ත මගේ නිවසේ අනේ මේ මම්ම හදාගත්ත මම්ම නිරතුරු වන්දනා කරපු බුදු කුටියේ පෙනි පෙනි මට මැරුණා නම් ඒ මට ඇති. මට වෙන මොනුත් නැතුවට කමන්නේ. මට මේ බුදුරජාන් වහන්සේගේ බුදු කුටිය දෙක එතන මගේ පණ ගියා නම් ඇති. මහත්යත් දැකලා ඇති සමහරලාවට. අම්මලා තාත්තලා වයෝවෘද්ධ වුණාට පස්සේ දරුවන්ට ඇවිටිලි කරලා බුදු කුටිය ළඟට ඇඳ ගෙනල්ලා තියාගන්නවා. සමහරලාට වයෝවෘද්ධ වෙච්ච අම්මයි තාත්තයි ගෙදර ඉස්සරහාම අර බුදු කුටිය තියෙන තැන තමයි අන්තිම කාලේ ඉන්නේ. ඒකේ අම්මගේ ආසාව. තාත්තගේ ආසාව. ඊළඟට වයෝවෘද්ධ වුණාම ඇතැම් පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මට වෙන මොකුත් ඕනේ මට මේ පිරිත් ටිකක් එහි මගේ පණ යනවා නම් ඒ හොඳටම ඇති. ඉතින් සමහරවිට මේ පැය 24ෙම නිවසේ හිමීට පිරිත් දාලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ වගේ බලාපොරොත්තු. දැන් මේ ධර්මයේ මුල් කරගත්ත අයගේ බලාපොරොත්තුනේ මම ඔය කිව්වේ. ඊට පස්සේ තියෙනවා මට වෙන මොකුත් ඕනේ මගේ දරුවෝ 4 දෙනා. උන් 4 දෙනා මගේ ඇඳ වටේ ඉද්දි මට පණ ගියා නම් ඇති. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඇතැම්මෝ කියනවා මට වෙන මොකුත් ඕනේ මම මේ මගේ බිරිඳව විවාහ කරගත්තේ මං යාළු වෙලා මං හාද වෙලා බැන්දේ මගේ පණ ගියා නම් ඇති එයාට කලින්. එයා මැරෙන්න කලින් මට මේ ලෝකෙන් ගියා නම් ඇති මට ඒක විතරයි සැනසෙල්ල. දැන් මේ වගේ මිනිස්සු මරණාසන්න මොහොත සම්බන්ධයෙන් ගොඩාක් ගොඩනගනවා. එහෙමයි. හැබැයි මහත්තයා මේවාට කියනවා සිහින කියලා. මේවා එකක්වත් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මට මතකයි එක අවස්ථාවක අපට මුණ ගැහුණා බොහොම ධනවත් ව්‍යාපාරයක් කරගෙන ගියපු ඒ ව්‍යාපාරික පවුලක තාත්තා. ඒ ව්‍යාපාරික ස්ථානයේ හදිසි ගින්නක් හටගත්තා. මේ ගින්න හටගන්න මොහොතේ ඒ ව්‍යාපාරික ආයතනයේ අයිතිකාරයයි තාත්තා. එහෙමයි ස්වාමීනි. ඔහු මේ ගින්නට මැදි වුණා. ගින්නට මැදි වුණාට මේ ගිනි දැල් වැදිලා ඔහුගේ ජීවිතයට අනතුරක් වුණේ නැහැ. නමුත් බොහෝ වෙලාවක් නිවා ගන්න බැරි වෙච්ච ගින්නට මැදි වෙලා තමන්ගේ ඔෆිස් කාමරය තුල ඔහු තැඹුණා. එහෙම ඔහුට සිහි නැති වෙලා තියෙනවා. සිහි නැති වුණාට පස්සේ අර තද ගින්නට ඔහු බොහෝ වෙලාවක් අහු වුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් අවසාන මොහොතේ ගින්න නිවලා ඔහු එළියට ගන්නකොට ඔහු මృత ශරීරයක් වගේ රෝහලට අරගෙන ඇවිල්ලා තිනවා. වෛද්‍යවරු පරීක්ෂා කරලා වෛද්‍යවරු කියලා තිනවා තාත්තගේ ජීවිතේ ගොඩ ගන්න පිළිවෙලක් ඇත්තේ නැහැ. එහෙමයි. ගොඩාක් අවයවවල ස්වභාවයන් වෙනස් වෙලා අපිට මේ ගොඩ ගන්න පිළිවෙලක් නැහැ කියලා. එතකොට මේ දරුවෝ ටික බොහොම විලාප තියලා අඬන්න පටන් ගත්තා මෙතන. දරුවෝ අඬනකොට අර මృత ශරීරය වගේ තියෙන මේ වැතිරිලා ඉන්න තාත්තගේ ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා. එහෙමයි. ඒක වෛද්‍යවරයෙක් දැකලා ඒ වෛද්‍යවරයා කියලා තියෙනවා මේ දරුවන්ට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ මේ වෙලාවේ අඬන එක නෙවෙයි කළ යුත්තේ. මේ බලන්න තාත්තට කල්පනාව තියෙනවා. තාත්තගේ ශාරීරික බොහෝ අවයව වලට මේ යම් වෙනස් වීම් වෙලා තිබුණත් තාත්තට ඇහෙනවා ඔයාලා කියන එක.
තාත්තට හොඳට හිත වැඩ කරනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ වෙලාවේ තාත්තගේ හිතට උදව්වක් කරන්න. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන ඇවිල්ලා අන්තිම මොහොතට ගැලපෙන බණපදයක් කියන්න. මොකද මේ වෙලාවේ අපිට ඇඟකට මුකුත් කරන්න බෑ. ඒ වෛද්‍යවරු එහෙම දැනුවත්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වැඩිමහල් පුතා තමයි අපිව වඩම්මගෙන යන්න ආවේ. ඉතින් අපි ඒ අවස්ථාවට වැඩම කළා. එහෙමයි. වැඩම කරාම මහත්තයා මම මෙහෙම ගිහිල්ලා ඒ මෘත ශරීරය වගේ තියලා තියෙන රෝගියා ඉදිරියේ මං හිට ගන්නකොට මේ ලොකු පුතා තාත්තගේ ඔළුවට අත තියලා කිව්වා තාත්තේ මේන්න තාත්තව බලන්න ස්වාමීන් වහන්සේලාත් වැඩියා කියන වචනේ. ඒ වචනේ කියද්දි මහත්තයා මේ අපි බලාගෙන ඉඳී ඇස් වලින් කඳුළු ගලා හැලුණා. එහෙමයි. හරි සංවේගයක් හටගත්තා. මිනිසුන්ගේ මරණ අවස්ථාව මෙහෙමත් වෙනවා. එයාගේ පැතුමක් තිබ්බනම් මට වෙන මුකුත් ඕනේ නැහැ. දරු පැටවු ටික මගේ දරුවෝ ටික මගේ අත්වල හැදිච්ච දරුවෝ ටික මට ඇස් වලින් බලාගෙන මැරුණා නම් ඇති කියලා. කොහො ඒකට ඉඩක්? එහෙමයි ස්වාමීනි. ඇස් දෙක අරගන්න බෑ. එහෙමයි. ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරාම ඒ ස්වාමීන් වහන්සේගෙන් පිරිත් චුට්ටක් අහගෙන මට මැරෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියානම් ඒ කෙනාට ඒ පිරිත් අහන මොහොතේ අත් දෙක එකතු කරලා ස්වාමීන් වහන්සේට වැඳ ගන්න ආසයි. වැඳ ගන්න විදියක් නැහැ. ඒකට අවස්ථාවක් නැහැ. දැන් ඔය මම කියන කෙනාට කන් දෙක ඇහුණා. මහත්තයා හිතන්න කනුත් නැසී යන දෙයක් වුණා නම් එහෙමයි. පිහිටක් වෙන්න කිසිම පිළිවෙලක් නැහැ. එහෙනම් පොරය තියෙන්නේ තමන්ගේ හිතත් එක්ක විතරයි. එහෙමයි. ඒ නිසා අපි ඉතින් ඒ වෙලාවට මේ සුදුසුම ආකාරයේ ධර්මානුශාසනාවක් සිදු කළා, සෙත් පිරි ටිකක් සජ්ජායනා කළා. ඉතින් ඇත්තටම මృత ශරීරයකට අවවාදයක් කළා වගේ. එහෙමයි. කිසිම අංග චලනයකින්වත් මහත්තයා වෙනසක් පේන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් මුල් අනුශාසනාවන් ටික කරනකොට අපි දැක්ක ඇස් වලින් කඳුළු එක දිගට ගලා හැලෙනවා. කොහොමද මම ආපහු හැරී එනකොට කඳුළු නැවතිලා තිබුණා. මිය ගියාද නැන්ද කියන එක ගැන අපිට අදහසක් තිබුණේ නැහැ. නමුත් ජීවිතය කියන එකේ ස්වභාවය මේක. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරන අවවාදය ඔස්සේ අපිට මරණය කොච්චර මේ අපි එක මේ සමීප කොට තේරුම් ගන්න අවශ්‍යයිද කියන කරුණ. අර මේ වෙනත් සිහිනත් එක්ක ගලපන එක කොච්චර අතාත්විකයිද කියන කරුණ මරණය කොයි විදිහට පැමිණෙන්න පුළුවන්ද කියන ඇත්ත ස්වාමීනි. ඇත්ත මහත්තයා අපිට වැරදිච්ච තැනක් අපි මේ වර්තමානයේ තුල හටගෙන තියෙන නොයෙකුත් තාක්ෂණික පෙරලියට වසඟ වෙලා. එහෙම නැත්නම් වර්තමානයේ තුල දියුණුවයි කියන දේවල් වලට වසඟ වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අතිශය ගම්භීර වූ ධර්මයේ ගැන උනන්දු නොවීම. එහෙමයි ස්වාමී. මොකද භෞතිකව මරණය කියන එක දකින්න පුළුවන් බොහොම ඊටාම සුළු ප්‍රමාණයක්. ඇත්තම මරණය සම්බන්ධයෙන් භෞතිකව බලන කෙනෙකුට පේන්නේ මృత ශරීරයක් විතරමයි. ඒ මృత ශරීරයෙන් එහා දෙයක් එයා කොහොමද දකින්නද? මරණින් මත්තේ ජීවිතය කියන එක ගැන කිසිම අදහසක් මේ තාක්ෂණයෙන් දියුණු ලෝකයේ ඇත්තේ නැහැ. එහෙමයි. ඒ තුල උගන්වන්නේ නැහැ. අපි ඉගෙන ගන්න කිසිම විෂය ධාරාවකින් මරණින් මත්තේ ජීවිතය ගැන මරණින් මත්තේ තනියම මුහුණ දෙන්න වෙන ජීවිතය ගැන කිසිම කතාවක් නැහැ. ඒක ගැන මේ මිනිස්සයා අඳුරුයි. ඒ අඳුර පහකලේ අපි සරණ ගියපු අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේට රැකවරණයක් හදා ගැනීම ගැන. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඒ රැකවරණේ කොච්චර දුන්නද කියන්නේ මහත්තයා. භාග්‍යතුන් වහන්සේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ වැඩ හිඳිද්දී බුදුරජාණන් වහන්සේ අභිමුඛයට නිතර පැමිණියා ශාක්‍යයන්ගේ රජු මහානාම. මේ මහානාම ශාක්‍ය රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස භාග්‍යතුන් වහන්සේ වැඩිපුර සවැත් නුවරින් මහත්තයා වැඩ හිටියේ. ඉතින් කපිලවස්තුවට වැඩම කරපු කාලවල නිතර යනවා. යද්දි රජුරවන්ට නිකන් හිතවිල්ලක් හටගෙන තියෙනවා. ඒ හිතවිල්ල රජුරුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉදිරිපත් කළා. ස්වාමීනි අපේ මේ කපිලවස්තු නගරය කියලා කියන්නේ ගොඩාක් සමෘද්ධිමත් එකක්, බොහෝම සැප සම්පත් තියෙන එකක්, බොහෝ ජනයාගෙන් ගැවසුන, බොහෝ මිනිස්සු තෙරපි වාසය කරන තැන. එහෙමයි. ඒ කිව්වේ ඒ කාලේ කපිලවස්තු. දැන් ගියාම එහෙම නැහැ. දැන් ගියාම මහත්තයා එහෙම මහා ජනාකීර්ණ බවක් ඇත්තේ නැහැ. අනිත්‍ය ධර්මය. සවැත් නුවර කියලා කියන්නේ කෝටි 7ක් මිනිස්සු හිටපු තැන. අද මම මේ දඹදිව වන්දනාවේ ගිහින් ඇති මා හිතන්නේ මේ බණපද අහන බොහෝ පින්වතුන්ලා.
එතකොට අද සැවැන්නුවර කියලා කියන්නේ එහෙම මහා ජනා කියන තැනක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය ධර්මය. අනිත්‍ය පහර කෑමට ලක් වෙනවා කියන එක ගැන අපිට කොච්චර දැක්මක් තියෙන්න ඕනද? මේ ජීවිත හැම එකම මහතයා හැම නිමේෂයකම අපිට මේ ගත වෙන ජීවිතය ගැන මේ අපිට හෙළිදරව්වක් කරනකොට තේරුම් ගන්න තියෙන බොහොම වටින වචනයන්නේ අපි නිමේෂය මේක ගත වෙනවා කියන එක. එහෙමයි. ගත වෙන හැම නිමේෂයක්ම මහත්තයා අනිත්‍ය පහර කෑමට ලක් වෙනවා. එතකොට අනිත්‍ය පහර කෑමට ලක් වෙන්න පෙර කපිලවස්තු තිබිලා තියෙන්නේ මහා ජනාකීර්ණ දැවැන්ත නගරයක් විදියට. එතකොට මේ රජුරුව කියනවා ස්වාමීනි මං බුදුරජාන් වහන්සේව ඇසුරු කරන්නේ නිග්‍රෝධාරාමේ. මම මෙහිදී මනෝභාවනීය භික්ෂූනුත් ඇසුරු කරනවා. ඉතින් ස්වාමීනි එහෙම බොහොම සන්තෝෂයෙන් සැපසේ සැනසෙල්ලේ දහම්පද අහගෙන ජීවිතය ගැන හිතා බුදුරජුන් ඇසුරු කරලා මනෝභාවනීය භික්ෂුන් මනෝභාවනීය කියලා කියන්නේ මහත්තයා වඩන ලද හිත් ඇති. එහෙමයි ස්වාමීනි. ඒ බඳු භික්ෂුන් ඇසුරු කරලා මට ස්වාමීනි ආයේ බහින්න සිද්ධ වෙනවා කපිලවස්තුවේ තෙරපුණු වීදිවලට. ස්වාමීනි මේ වීදිවල අනතුරු ගොඩායි. වේගෙන් යන අස්වරත්, වේගෙන් යන හස්තින්ගේ රථ, වේගෙන් මිනිසුන් ඇදගෙන යන රථ, එකපාර බේබදුකම නිසා රණ්ඩු දබර කරගන්න මිනිස්සු, හතුරන්ගෙන් පලිගන්න අවස්ථා, නොයෙක් අරගල ස්වාමීනි මේ මහා නගරි මැද තියෙනවා. මහත්තයා මේකනම් අපිට අමුතු කතන්දරය නෙමෙයි. එහෙමයි සර්. අද අපි ප්‍රධාන නගරයකට බැස්සොත් එහෙම මේ කොළඹ නගරයට සාමාන්‍යයෙන් වැඩ ඇරෙන වෙලාවකට මහත්තයා නිකන් බලන්න කොළඹ නගරේ කොච්චර නොසන්සුන් බවක් තියෙනවද කියලා. ඔව් ස්වාමීනි එහෙමයි. මිනිස්සු එක්කෙනෙකුට එක්කෙනෙක් තම තමන්ගේ ගෙවල් දොරවල් වලට ය아가න්න තරඟයක්. ඒ තරඟේ එක එක වාහන සමහරුන්ට තියෙන්නේ බයික්, සමහරුන්ට තියෙන්නේ ට්‍රේවල්, සමහරුන්ට තියෙන්නේ වෑන්, කාර්. ඊළඟට සමහර මිනිස්සුන්ට උවමනයි බස් එකේ නැගලා ඉක්මනට ගෙදරට ය아가න්න. ඒ බස් රථ රියදුරන්ටත් ඕන මේ මිනිස්සුන්ව ඉක්මනින් අරන් යන්න. සමහරලාට වේගින් බස් රථේ හසුරුවනවා. කිසි අවදානමක් නැතුව සමහරලාට බස් රථේ හසුරුවනවා. ඉතින් අපි හැමෝම මේක දකින්නවනේ. එහෙමයි ස්වාමීනි. මේ අනතුර ඇත්තෙන්ම එදා මහානාම ශාක්‍ය රජුරවන්ට තිබුණාද මේ අනතුර යම්සේ මම හිතනවා වර්තමාන වෙනකොට අපිට ඊට වඩා බොහෝසේ ඒ අනතුර තියෙනවා. එහෙමයි ස්වාමීනි. අද මේ නිපද වෙලා තියෙන යාන වාහන ආදී ඔක්කොම ගත්තා. එතකොට මේ අනතුරු මැද රජුරෝ කියනවා ස්වාමීනි මට හදිසි අනතුරක් වෙනවා කියන එක ඕන මොහොතක වෙන්න පුළුවන්. මට ජීවිතාන්තරාවක් වෙනවා කියන එක ඕන නිමේෂයක වෙන්න පුළුවන්. කොච්චර කල්පනාවක්ද ඒ රජුරවන්ටනේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මහත්තයා සුනාමි ව්‍යසනයේ 2004 වර්ෂයකට එදිනෙදා කටයුතු වෙලින් ඒ ව්‍යසනයට ගොදුරු වෙච්ච මිනිස්සු එදිනෙදා කටයුතු වෙනුවෙන් වෙනදා වගේම තමයි පාරට බැස්සේ. කවුරුත් දන්නේ නැහැ තමන්ගේ ජීවිතේ කරා අද මේ බඳු මේ මහා අඳුරු ඉරණමක් පැමිණෙන්න තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. නමුත් නොසිතූ නොපැතූ මොහොතක ඇත්තෙන්ම මේ ඔය මුනිම්ම මහත්තයා අපේ ශාසන ඉතිහාසය තුල කියවෙනවානේ මේ ලංකා භූමියට මීට පෙරත් කැලණිතිස්ස රජුරුව රජකම් කරන කාලේ මුහුද ගොඩ ගැනීමක් වුණා කියන පුවත. එහෙමයි. මට මතකයි ඒ කාලේ ඔය පුවත ගැන අපිත් එක්ක ඇතැම් වැඩිහිටි උදවිය පවා කියලා තියෙනවා. ඕවා අර ගොතපු කතා. එහෙමයි ස්වාමීනි. නැත්තම් මේ මුහුද කියන එක කොහේ ගොඩ ගලන්නද? එහෙමයි. ඔහොම අපිත් එක්ක කිව්වා මට හොඳට මතකයි. මොහොම වැඩිහිටි අය. එහෙමයි. එතකොට කාටවත් හැඟීමක්වත් නිකන් හීනයක්වත් තිබුණේ මුහුදක් ගොඩ එයි කියලා. නමුත් බලන්න. එහෙමයි. අනපේක්ෂිත මොහොතක ඔක්කොම වෙනස් වුණා. මහා සාගරයේ එක රැල්ලක් ගොඩට දාලා ඒ රැල්ල යම් මොහොතක් පැවතිලා ඒ රැල්ල යලි ඇදී යනකොට ඒ රැල්ල ඇදී යන මොහොතේ මහත්තයා සියල්ලම වෙනස් වුණා. එහෙමයි. එක මොහොතක් ඇතුලේ සියලු දේ උඩු යටි කරුණා. එතකොට අපේ ජීවිතවලට කොයිතරම්නම් බලපෑමක් මේ විදිහට නොයෙක් ආකාරයෙන් පවතිනවද නේ? එහෙමයි ස්වාමීනි. අපේ ජීවිතේට තියෙන ඒ අනතුර එදා මහානාම ශාක්‍ය රජුරවන්ට තිබුණා.
ඊට පසුව ජීවත් වෙච්ච යම්තාක් මිනිස්සු ඉන්නවාද ඒ මිනිසුන්ට තිබුණා. ඒ වගේම අපි හැමදෙනාටත් ඒ අනතුරු පින්වතුනේ ඒ අයුරින්ම පවතිනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන එකක්. එතකොට මහා නාම යම් විදිහකින් මේ පැහැදිලි කිරීම කරාද අපේ ජීවිතේටත් ඒ පැහැදිලි කිරීමම අපි එකතු කර ගන්න ඕන අපටත් එහෙමම නේද කියලා. එහෙමයි. එතකොට ස්වාමීනි අවසරයක් ලැබේවා. ඒ කරුණ තවදුරටත් විමස ගන්න ස්වාමීනි දැන් අපට ජීවිතය අරගෙන යන මේ කාලාවකාශය තුල අපේ සිහිනවලටම අපි හඹා යන අතරේම මේ නිස්ඨාව මේ මරණය මේ අනපේක්ෂිතව කොයි මොහොතේ පැමිණේවිද කියන සිහියත් එක්ක නිතර ගනුදෙනු කරන්න තියෙන අවස්ථාව අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් ද ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට නිතර කළ යුතු භාවනාව විදිහට වදාරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර කළ යුතු භාවනාව මරණ සති. මරණය ගැන සිහි කිරීම. ඇත්තටම මේ මහා නාම ශාක්‍ය රජුරුව ගැන කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ රජුරුව මරණ සතිය වඩපු කෙනෙක්. ඒකනේ මේ කල්පනාව ආවේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගෙන් කියනවා ස්වාමීනි හදිසියේ මරණේ පැමිණියොත් මට බුදුරජුන් සිහි නොවනු ඇති. ධර්මයේද සිහි නොවනු ඇති. සංගරුවනද සිහි නොවනු ඇති. තෙරුවන් සිහි නොකරම මට මරණයට මුහුණ දෙන්නට සිදුවනු ඇති. රජුරුව මේක බොහොම ප්‍රකටව විවෘතව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා. එතකොට මහා නාම රජුරුව කියනවා ස්වාමීනි මට කල්පනාවක් ආවා. අනේ තෙරුවන් සිහි නොවි මම මැරුණොත් මගේ පරලොව ගතිය මොකක් වේවිද? මගේ පරලොව ගතියට මොන වගේ ව්‍යසනයක් වේවිද? එහෙම මේ ප්‍රශ්න ඉදිරිපත් කළා. එහෙමයි ස්වාමීනි. එතකොට භාග්‍යතුන් වහන්සේ මහා නාම රජුරවන්ට කියනවා මහා නාමේනි ඔබට බය වෙන්න දෙයක් නැහැ. මා බහයි මහා නාම ඔබ බය වෙන්න එපා. ඔබට බය වෙන්නට කිසිදු කරුණක් නැත. ඒ වචනේ තියෙන සැනසෙල්ල බලන්නවත්. එහෙමයි ස්වාමීනි. මරණ මොහොතේ ඔබට බය වෙන්න කිසිවක් නැත්තේය කියලා යම් වචනයක් ඇත්නම් ඒ වචනේ කොච්චර සැනසුමක්ද? එහෙමයි. ඒ සැනසුම කොහොමද මහා නාමට ලැබුණේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඔබේ මරණේ ලාමක දෙයක් වීමට කරුණු නැත. ඔබේ කලුරිය කිරීම ලාමක දෙයක් වීමට කරුණු නැත. හේතුව මහා නාමය ඔබ බොහෝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාව වැඩූ කෙනෙකි. බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු චිත්ත ප්‍රසාදය නිතර වැඩි දියුණු කර ගනිමින් වාසය කළා. යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒ ශ්‍රද්ධාව දියුණු වෙන ප්‍රතිපදාවකම වාසය කළා. ඒ කිව්වේ බණ ඇහුවා, නිතර බුද්ධ වන්දනා කළා, නිතර සම්බුද්ධ පූජා පැවැත්තුවා, බුදු ගුණ සිහි කළා. ශ්‍රද්ධාව වැඩෙන වැඩපිළිවෙලකම. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව වැඩෙන වැඩපිළිවෙලකම බොහෝ කාලයක් ඔබ සිටි නිසා මහා නාමය ඔබට බය වෙන්නට කරුණු නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීඝරත්තංකෝ මහා නාමය ඔබ බොහෝ කාලයක් දීර්ඝ කාලයක් සීල පරිභාවිතං චිත්තං හෝති. සීලේ වැඩූ කෙනෙක්. හොඳට සිල්පද ආරක්ෂා කරලා සමාදන් වෙච්චි පංචශීලයේ රැකලා තියෙනවා. පෝයට 4 පෝයට උපෝසත සිල් අරගෙන තියෙනවා. අර ගත වෙන කාලවකවානුව අහිමි වෙන කාලය සීලය කියන සොඳුරු ගුණයත් එක්ක ගත කළා. එහෙමයි ස්වාමීනි. දැන් අපිට මහත්තයා අහිමි වෙමින් තියෙනවනේ ජීවිතේ කාලය. අහිමි වෙමින් තියෙන කාලේ අපි බොහෝ උත්සුක වෙලා යමක් එකතු කරගන්නවද? ඒ එකතු කරගන්න හැමදේම මහත්තයා අහිමි වෙන දේවල්. බලන්න මේක කොච්චර සත්‍යයක්ද කියලා. එහෙමයි ස්වාමීනි. අපි ගොඩාක් මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. අහිමි වෙනවා. අපි ගොඩාක් කැප වෙලා අපි අපිට ජීවත් වෙන්න කියලා අපේ પરම්පරාවටම කියලා ගයක් හදනවා. අහිමි වෙනවා. එහෙමයි. අපි හදා ගන්නවා නම් යම් දැන උගත්කම්. ඒ දැන උගත්කම් වලදී අපි කියනව නේද මේ ඔන්න මේ හොඳ උසස් තරාතිරමක හිටපු සර් කෙනෙක් ඒ සර් දැන් විශ්‍රාම ගන්න ළඟයි. එහෙමයි. ඒ කියන්නේ ඒක යම් දුරක් ගිහිල්ලා එතනින් අහිමි වෙලා යනවා. අපේ ප්‍රසිද්ධියක් තියෙනවනේ ඒ ප්‍රසිද්ධිය දැන් අපි දැක්කා අපේ ජීවිත කාලය ඇතුලේ පින්වතුන්ලා හැමෝම ඔන්න මේ පෙම්වතුන් පෙම්වතියන්ට නළු නිලියෝ රංගපපා හිටියා. අපි චූටි කාලේ අපි දැක්කේ පෙම්වතුන් පෙම්වතියෝ විදිහට තමයි ඒගොල්ලෝ රංගනේ දැක්වේ. අනේ ටික කාලයක් යනකොට අපිට පේනවා ඒ අය අම්මා තාත්තට රංගපාන්නේ. ඒ අයට දැන් අර පෙම්වතුන් පෙම්වතිය භූමිකාවට එන්න බෑ.
ඊට පස්සේ අපිට පේනවා ඒ අයම ඉදිරි රංගනවලදී ආච්චි සීයා බවට පත් වෙලා ඊළඟට රඟපාන්නේ ආච්චි විදිහට සීයා විදිහට. එහෙමයි. එතකොට ඒ ජීවිත කතාවේ එයාලා යම් ප්‍රසිද්ධියක් හදාගත්තා නම් ඒකටත් තියෙනවා අහිමි වීම. හැමදේම අහිමි වෙනකොට අපේ උරුමයක් විදිහට අපි සමීපේ රැඳෙන දෙයක් ශ්‍රද්ධාව. අපි සමීපේ රැඳෙන දෙයක් සීලය. එහෙමයි ස්වාමීනි. ඉතින් මේවා මම හිතනවා පින්වතුන්ලාට සවම්පත් වලට අහන්න ලැබීම පවා භාග්යක්. ජීවිතයක් ගොඩනගා ගන්න පින්වතුනේ මීටත් වඩා මඟ පෙන්වීමක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ජීවිතය සම්බන්ධයෙන් හොඳට මේ කරුණු තමන්ට බද්ධ කරගන්න. කාවද්ද ගන්න. හිතේ සනිටුහන් කරගන්න. ගලක කොටන අකුරු වගේ මේවා තියාගන්න. එහෙමයි ස්වාමීනි. එහෙම රැක ගන්න ඕන දේවල් මේ. එතකොට බොහෝ කාලයක් සීලය ආරක්ෂා කිරීම කියන එක මරණයට මුහුණ දෙන ජීවිතයට තියෙන රැකවරණය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහා නාමයේ නුඹ දීඝරත්තං දීර්ඝ කාලයක් මුළුල්ලේම ඡාග පරිභාවිතං චිත්තං හෝති. ත්‍යාගය පුරුදු කරපු කෙනෙක්, හොඳට දම්පැන් පූජා කරපු කෙනෙක්, දම්පැන් පූජා කර කර වාසය කරපු කෙනෙක්, අත්හැරීමට ආසා කරපු කෙනෙක්, තමන්ගේ දෙයක් අනිත් කෙනෙකුට දීලා අනේ ඒ අය ඒක සතුටින් භුක්ති විඳිනවා දැකලා සමන් හදවතින් සතුටු වෙච්ච කෙනෙක්. ඊළඟට තමන් පූජා කරන දෙයක් ගැන මම මේ පුදන දාණයෙන් මට ඒකාන්ත සැප ලැබෙන්නේ කියන කර්මඵල විශ්වාසය සහිතව හිටපු කෙනෙක්. එහෙමයි. අන්න එහෙම වාසය කරනවා නම් එය මරණයට පත් වෙන ජීවිතයට රැකවරණයයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාමය නුඹ දීර්ඝ කාලයක් තිස්සේ තවත් ගුණයක් වැඩුවේය. ඒ ශ්‍රුතයයි. සුත පරිභාවිතං චිත්තං. ශ්‍රුත කියලා කිව්වේ දහම් දැනුම. සත්‍යයෙන් ජීවිතේ පුරවාගෙන. දහම් දැනුම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? සත්‍යයෙන් ජීවිතේ පුරවා ගැනීම. අපි ජීවිත පුරව ගන්නවා එක දේවල් වලින්. සමහරුන්ට ලෝකයේ තොරතුරු මතකයි මහත්තයා මේ ඉතිහාස පොත් කටපාඩමින් කියනවා. එහෙමයි ස්වාමීනි. මේ වර්ෂයේ මේක වුණා, මේ වර්ෂයේ මේක වුණා. එහෙමයි. එහෙම ඉතිහාසයේ සමහරුන්ට කටපාඩම්. එයා පුරවගෙන තියෙනවා ගත වූ ඉතිහාසය. ඇතම් කෙනෙක් පුරවාගෙන ඉන්නවා එක එක නවකතාවල තියෙන සුන්දර සුරංගනා ලෝක. එහෙමයි. නොයෙක් දේ මේ විදිහට කියාගෙන ගියොත් එහෙම කෙලවරක් කරන්න බැරි තරම් දේවල් අපි ජීවිතය ඇතුළට ගොඩ ගහ ගන්නවා. ඒ අතරේ බුද්ධිමත් වාසනාවන්ත මනුස්සයන්ට ලැබෙනවා ධර්මයේ කියන එක ජීවිතයට එකතු කරගන්න. එහෙම නැත්නම් සත්‍ය කියන එක. එහෙමයි. දීර්ඝ කාලයක් සුත පරිභාවිත කියලා කිව්වේ දීර්ඝ කාලයක් ජීවිතයට සත්‍ය බද්ධ කරගත්තා. සත්‍යයත් එක්ක ජීවිත කතාවට මුහුණ දුන්නා. අන්න ඒක මරණ ඉදිරියේ බිය නොවීමට සුදුසුකමකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා නාම ඔබ බොහෝ කාලයක් තිස්සේ ප්‍රඥාව වැඩුව කෙනෙක්. ජීවිතය ගැන ප්‍රඥාවෙන් බලපු කෙනෙක්. Taman දැනගත්ත ධර්මයේ තුලින්ම ජීවිතේ දැකපු කෙනෙක්. අනිත්‍ය වෙනා යන ලෝකයේ දිහා බලබලා හිටපු කෙනෙක්. අනිත්‍ය වී යනවා නේද? විනාශ වී යනවා නේද? දැන් අනිත්‍ය දැක්මේ යුක්තව මහත්ය මිනිස්සෙක් හිටියානම් මේ කාලවකවානුව ගොඩාක්ම සුදුසු නැද්ද අනිත්‍ය දකින්න? එහෙමයි ස්වාමීනි. හොඳට තේරෙන කාලය. අපි මේ නොයේක් සිහින ලෝකවල අපේ දියුණුවක් පැතුවාට අනිත්‍ය කියන මහා බලවත් යෝධය ආපුවම අපේ සිහින ඔක්කොම විනාශයි කියලා අපිට හරි ප්‍රකටයිනේ. දැන් යුද්ධ බල, ධන බල හැම දෙයක්ම සුණු විසුණු වී ගියානේ මේ වසංගත රෝගී ඉස්සරහ. එහෙමයි ස්වාමීනි. එතකොට අනිත්‍ය කියන යෝධයමයි බලවත්. සුනාමියදිත් ඒ කාරණේම අපිට. සුනාමි ව්‍යසනේ මේ කවරෙක්වත් හිතන්නේ නැති දේවල් මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ මිනිස්සු දහස් ගාණක් අරගෙන යන කෝච්චි සම්පූර්ණයෙන් නිකන් පුළුන් වගේ විසික් කරලා දැම්මනේ. එහෙමයි. රේල් පාරවල් අඹරවල දැම්මනේ. දැවැන්ත ගොඩනැගිලි තිබ්බ තැන සටහන විතරක් ඉතුරු කරලා ඉවත් කරලා දැම්මනේ. එහෙමයි. කොච්චර වෙනස් වීම වලට භාජනය වුණාද? එහෙනම් ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලන්නටත් ඕන. ඔන්න ඔය කරුණු පහ. ශ්‍රද්ධාව, සීලවන්ත බව, ත්‍යාගය, දහම් දැනුම, ප්‍රඥාව කියන පහ කෙනෙක් ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම්
එයා තමන්ගේ මරණාසන්න මොහොත වෙනුවෙන් හොඳ වැඩපිළිවෙලක ඉන්නවා. ඒ වැඩපිළිවෙල ඉන්න කෙනාට, ඒ වැඩපිළිවෙල තුල වාසය කරන කෙනාට තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත වූ වචනයක් තියෙනවා. මරණ ඉදිරියේ බය වෙන්නට දෙයක් නැත කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ මරණය ගැන හිතන කෙනෙක් ඔන්න ඔය විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න උත්සාහ වෙන්න. සම්බුද්ධ ශාසනයේ මේ ගුණ පහට කියනවා සීක බල. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දම්පැන් පූජා කිරීම සහ ප්‍රඥාව. මේ ගුණ උපදවාගෙන තමන්ගේ ජීවිතයට රැකවරණයක් සලසා ගන්නට පින්වත් හැම දෙනාට වාසනාව ලැබෙත්වා. ස්වාමීනි, අපට අනුකම්පාවෙන්ම ඇත්තටම මේ වර්ෂයේ ගෙවෙන අවකාශයේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් දායාදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අපට දායාද කොට වදාලා. ඉතින් මරණය ජීවිතයට හා සැබඳුන මරණය කොතරම් සමීප අත්දැකීමක්ද ඒ පිණිස අපි කවරනම් ගුණධර්ම නිරන්තරයෙන් වඩාගෙන ශ්‍රද්ධා ආදී වූ ගුණධර්ම නිරන්තරයෙන් වඩාගෙන ජීවිතයට සවිමත්ව මුහුණ දිය යුතුයිද කියන කරුණ පිළිබඳව දහම් ආවාදයේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පවසා වදාළේ. ස්වාමීනි, අපි ධම්සභා මණ්ඩපේ විරාමය ලබා ගත්තෙත් නෑ. අපේ ස්වාමීන් වහන්සේ තව කවර කරුණු අදහස් කරනවාද අපිට? අපිට ඇතින් මහත්තයා අපි අද මේ කතා කරපු කාරණාව පින්වත් හැමදෙනාගේ ජීවිතයට බොහොම වටින කරුණක්. අපි ජීවිතයක් ඇතුලේ එකතු කරන අනිත් දේවල් එක්ක අපි එකතු කරගන්න බොහොම වටින දෙයක් තමයි මේ ගුණධර්ම. එහෙමයි. ඇත්තම කෙනෙක් ජීවිතයේ අවසාන මොහොතට එනකන් බොහෝ වෙලාවට හිතන්නේ නැති එකක් මේක. අපි ගුණධර්ම වලින් ජීවිතේ පෝෂණය කරගන්න ඕන කියන තැන ගොඩාක් අඩු මිනිස්සු ප්‍රමාණයක් හිතන්නේ. හිතුවත් ඒක කරන්න යොමු වෙන්නේ බොහොම ටික දෙනයි. එහෙමයි ස්වාමීනි. ඇතම් කෙනෙක් හිතනවා අපි ඇත්තටම මේක අපි ජීවිතේ හදාගන්න ඕන කියලා. නමුත් ඒකට මුල් තැන දෙන්නේ කාලය ගත වෙලා යනවා. අවසානයේ තමන් දුර්වල අවස්ථාවට ආපුවන් පස්සේ තමයි ඒ උදෙසා උත්සුක වෙන්නේ. ඇත්තෙන් ඉතින් දුර්වල අවස්ථාවට පැමිණි මොහොතේ හෝ උත්සුක වීම වටිනවා. එහෙමයි. නමුත් ඒක ගොඩාක් වටින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක ගොඩාක් වටින්නේ. මොකද මට මතකයි එක අවස්ථාවක මහත්තයා අපි ඒ කාලේ මේ වසංගත තත්ත්වේ නැති කාලේ අපි පොයේ දවසට පෙර දිනේ අසපුවේ තරුණ ළමයි පිරිසක් එක්ක අර අසපුවේ බෞද්ධ කොඩි දැමීම ආදී කරමින් හිටියා. එද්දී ඒ අසපුවේ දහම් කතාව අහන්න කලින් දවසෙත් අම්මලා තාත්තලා පැමිණෙනවා දුර ඈත ඉන්න අය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ එක අම්මා කෙනෙක් ඔන්න බස් එකකින් ඇවිල්ලා බැස්සා. බැහැලා අසපුවට දීර්ඝ ගමනක් එන්න තියෙනවා. අපිට දැන් පේනවා මේ අම්මා එනවා. ඒ අම්මගේ අතේ තිබුණා පුංචි බෑග් එකක්. ඉතින් ඕකේ ඇත්තේ අර දාන ටික ගන්න පිඟාන. ඊට පස්සේ කෝප්පය වාඩි වෙන්න මොන හරි වමනා කරනවා නම් ඒ ටික. ওই ටික තමයි අම්මා මේ මල්ලේ දාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මේ මල්ල අරගෙන මේ අම්මා මහත්තයා අඩි 5ක් උපරිම එනවා. අඩි 5ක් ඇවිල්ලා අර මල්ල බිම තියනවා. බිම තියලා ඉනටත් දත් දෙක තියාගෙන ඕන චුට්ටක් වෙලා වෙහෙස අරිනවා. ආයෙ මල්ල ගන්නවා. ආයෙ උපරිම අඩි 5යි 6යි එන්නේ. ආයෙමත් මල්ල බිම තියනවා වෙහෙස අරිනවා. මෙහෙම බොහොම අමාරුවෙන් මේ අම්මා අර මේ සාමාන්‍ය දුර සෑහෙන වෙලාවක් ගත කරමින් මේ අම්මාවේ මම ඒක ඇස් දෙකින් දකිනකොට මට හිතුණා මේ අම්මලා එන්න බැරුව එනවා. ඒ පැමිණීම පිණිස අතිශය දුෂ්කරතාවක් තියෙද්දි ඒ අම්මා එනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි සමහරවිට තරුණ තරුණියෝ දුවලා පැනලා ඉන්න පුළුවන් අය දහමට යමු වෙන්නේ. මොකද ඒ අයයන්ට අවසාන මොහොත ළඟයි කියන හැඟීම තාම හිතට ඇවිල්ලා නැහැ. නමුත් අර වයෝවෘද්ධ වෙනකොට අර අම්මලාට ආරංචි වෙනවා ඔන්න අපිත් එක්ක එකට හිටපු රන්මැණිකත් මැරිලා. ඊට පස්සේ සුදුමැණිකත් මැරිලා. එහෙම ඒ අම්මලත් එක්ක එකට ඇසුරු කරපු සමහරලාට පාසල් ගියපු අය එක්කෙනා මැරිලා යනවා අහන්න ලැබෙනවා. එතකොට මේ අම්මලාට හැඟීමක් එනවා. එහෙනම් මටත් යාම පිණිස කාලේ ලං වෙලා කියලා. ඒ හටගන්න බය, ඒ හටගන්න වෙහෙස මට මේ ජීවිතෙන් පරලොවට රැකවරණයක් ඕන නේද කියන හැඟීම විසින් තමයි අර අම්මව අමාරුවෙන් හරි අරන් ඉන්නේ. ඒ හැඟීම බුද්ධිමත් මිනිසෙකුට කලින්ම හට ගන්නව නන්නේ. එයා ಗುಣ වඩනවා. ඒ ಗುಣ වැඩිම ගැන මම හිතනවා බොහොම හොඳ අදහසක්
අද දවසේ අපි පෙන්වන්න සූදානම් වෙන වීඩියෝ පටයෙන් අරන් එන්න පුළුවන්. ගුණධර්මයක් කියන එක ලෝකයේ අදටත් ප්‍රශංසා ලබන ප්‍රශංසනීය වූ මනුස්ස වර්ගයාගේ හදවත්වලට ශාන්තියක් ඇති කරන දෙයක්. මේ ලෝකයේ තවත් පිරිහි යනකොට නම් ඒ ස්වභාවය නැති වී යයි. නමුත් මේ වෙනකොටත් ගුණධර්ම ලෝකේ පිදුම් ලබනවමයි. මේ කතාව අපට ඇහෙන්නේ විදේශයකින්. අපේ මේ වීඩියෝ පටයේ කතානායකයා කැමරන් ලයිල්. ඔහු නිව් හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ඉතාම දක්ෂ ඒ වගේම ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩකයෙක්. ඒතර ඔහු බොහොම දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඒ දක්ෂතාවලින් මේ ප්‍රේක්ෂකයන්ව Tamanට ආකර්ෂණය කරගත්ත කෙනෙක්. ජීවිතේ විශාල ඉලක්කයක් ඉහළ පදක්කම් කරා යෑම පිණිස ඉහළ ජයග්‍රහණ කරා යෑම පිණිස අදහසක් තිබුණු කෙනෙක්. මෙහෙම ඉන්නකොට ඔහු එක්තරා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්න පෙර පුහුණුවීම් කරමින් හිටිය මහත්තයා. ඒ පුහුණුවීම් කරමින් ඉන්න කාලේ ඔහුගේ එකම ඉලක්කයක් තිබුණා තමන් ඒ සහභාගී වෙන තරගයේ රම්පදක්කමට හිමිකාරයා වෙනවා කියන එක. ඒ උදෙසා ඔහුට හොඳ සුදුසුකමක් තිබුණා. ඔහු ඒ උදෙසා කැපවෙමින් ඉද්දී 28 හැවිරිදි ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන තරුණයෙකුට ඇටමිදුළු බද්ධ කිරීමක් අවශ්‍ය වුණා. ඒ ඇටමිදුළු බද්ධ කිරීම යෙදෙනකොට මේ කැමරන් ලයිල්ගේ ඇටමිදුළු ඒකට හොඳටම සුදුසු වුණා. ඒ සම්බන්ධයෙන් රෝහලින් ඔහුට දැනුවත් කිරීමක් ලැබෙනවා. ඔබේ ඇටමිදුළු බද්ධයක් 28 හැවිරිදි කෙනෙකුට කරන්න තිබෙනවා. ඔබ ඒකට කැමති වුණොත් ඔහුගේ ජීවිතේ බේරා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔහුට තව 6 මාසයකටත් අඩු කාලයක් තියෙනවා. එතකොට මේ දක්ෂ මලල ක්‍රීඩකයා මහත්තයා තමන්ගේ ඉලක්කයේ පසෙකින් තියලා තමන් රන් පදක්කමක් වෙනුවෙන් වෙහෙසෙමින් හිටියා. ඒක පැත්තකින් තියලා ඔහු ඉදිරිපත් වුණා. ඔහු ඉදිරිපත් වුණා මේ ඇටමිදුළු පරිත්‍යාග කිරීමේ ඒ සෛල්‍ය කර්මයට. එහෙමයි ස්වාමීනි. ඔහුට වඩාත් වටින දේ වුණා ඔහුගේ සිහිනයට වඩා ඒ වෙලාවේ අර මිනිස්යාගේ ජීවිතේ බේරනවා කියන උදාාර මනුස්ස ගුණය. එහෙමයි. ඒ නිසා ගුණධර්මයක් ජීවිතයක තිබුණොත් මහත්තයා ඒ ගුණධර්ම තිබෙන ජීවිතේ ලෝකේ බැබළුණත් නැතත් කම් නැත. ඒ බැබලීම ලෝකයට නොදැනුණත් තමන්ගේ හදවතට තමන්ගේ හෘද සාක්ෂියට දැනෙන්නේ. මේ කැමරන් ලයිල් මොහු හා සදිස තව බොහෝ ක්‍රීඩකයෝ මේ ලෝකේ ඉන්නවා. ක්‍රීඩකයෝ ගැන කතා කරන්න ගියොත් එහෙම කෙලවරක් නැති තරම් ක්‍රීඩකයෝ ඉන්නවා. එහෙමයි ස්වාමී. ඇයි මොහු මේ අපේ කතානායකයා බවට පත් වෙන්නේ? මොහුගේ තිබුණ ක්‍රීඩාවේ දක්ෂකම නිසා නෙවෙයි. ඔහුගේ තිබුණු උදාාර මනුස්ස ගුණය නිසා. එනිසා මිනිස්සෙක් විදිහට පින්වතුනි මේ ඉන්න කෙටි කාලේ ආස කරන්න ගුණධර්ම වලටම. ගුණධර්මයන්ගෙන් ජීවිතේ සැරසෙනවා නම් එයයි ජීවිතේ හැබෑම සැරසිල්ල. ගුණධර්මයකින් ජීවිතේ බැබලෙනවා නම් එයයි ජීවිතේ හැබෑම බැබලිල්ල. ගුණධර්මයකින් ජීවිතේ වැඩෙනවා නම් එයයි ජීවිතේ හැබෑම වැඩිම. ඒ නිසා පින්වතුන්ලා හැමදෙනාටත් අද මේ වීඩියෝ පටයක් නරඹලා ගුණධර්ම කෙරෙහි බලවත් ආසා ඇති කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. කැමරන් ලයිල් නිව් හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ දක්ෂ එවගේම ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මල්ල ක්‍රීඩකයෙක්. විවිධාකාර දස්කම් අතර ලයිල් තමන්ගේ ක්‍රීඩා ජීවිතය ගොඩනංවා ගන්න නොකළ දෙයක් නැහැ. ඒ අතරේ ඔහුට අවසන් මහා තරගයකට ඉදිරිපත් වෙන්නත් තිබුණා. ඒ රන් පදක්කමක බලාපොරොත්තුවත් එක්ක. ඒත් මේ අතරේ 28 හැවිරිදි ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන තරුණයෙකුට ඇටමිදුළු අවශ්‍ය බවත් එම තරුණයාට ගැලපී ඇත්තේ ලයිල්ගේ ඇටමිදුළු බවත් ලයිල්ට දැනගන්නට ලැබෙනවා. ඒ රෝගී තරුණයාට ජීවත් වෙන්න පුළුවන් මාස 6ක් විතරයි. ඒත් ගැලපීම් ඇති ඇටමිදුළු තිබුණහොත් මේ තරුණයාට තවත් වසරක් හෝ ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ලයිල් දන්නෙත් නැහැ ඒ ඇටමිදුළු අවශ්‍ය කෙනා කවුද කියලවත්. හැබැයි ලයිල් ඉදිරිපත් වුණා ඇටමිදුළු පරිත්‍යාග කරන්න. ඔහුගේ වටිනාම සිහිනය නැති වෙනවා. ඒ තමයි ක්‍රීඩකයෙක් විදිහට ඉදිරියට යාමේ බලාපොරොත්තුව. ඇයි ඔහුගේ රන් පදක්කම් සිහිනය හැමදේම එකවර නැති වෙනවා. හැබැයි තව කෙනෙක් ඒ නිසා ජීවත් වෙනවා.
ලයිල් මේ ක්‍රියාව කරන්න දෙවරක් හිතල නැහැ. ඒත් අපිට නම් අපේ සමහරහීන නැතිවෙනවා නම් අපිට තියෙන දෙයක් නැතිවෙනවා නම් අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි ලයිල් ඒ අතරින් විශිෂ්ටයි. ලයිල් තමයි මගේ වීරයා. ලයිල්ගේ අම්මා ඒ විදියට කිව්වේ තමන්ගේ පුතා කළ විශිෂ්ට ක්‍රියාව දැකලා. තව කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් ලයිල් ඔහුගේ ජීවිතයම කැප කරනවා. අපිට ඕනේ ඒ වගේ මිනිස්සු. තමන්ගේ දේවල් වෙනුවෙන් තමන්ගේ හීන වෙනුවෙන් ඕනම දෙයක් කරන මිනිස්සු බහුතරය අතරේ මේ සුළුතරය හරි වෙනස්. හැබැයි හැමතැනකදීම ඔබ බහුතරයට කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් වෙනත් දේවල් වලදි නෙවෙයි මේ වගේ තැනකදී බහුතරය ප්‍රතික්ෂේප කරලා සුළුතරය අතරට එකතු වෙන්න. එහෙම වුණොත් මනුස්සකම් ඇති සුළුතරය ලෝකයේ බහුතරය වේවි. ඉතින් ඔබේ හෘද සාක්ෂිය කුමක්දයි කියලා අප දන්නවා. ඉතින් මේ අවස්ථාවේ අපි කැමති අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ සිහිපත් කිරීම යලි ආවර්ජනා කරගන්න. සිහිනය පසකින් තබා ගුණය නෙලාගත් ජීවිතය අද දවසෙත් අපට ප්‍රස්තුත මාතෘකාව වුණා. හෙට දවසෙත් ලෝකයේ සනාතනිකවත් ගුණය තමන්ගේ ජීවිතයත් අනෙකාගේ ජීවිතයත් අර්ථ සම්පන්න භාවය ඇති කරනවාද කියන කරුණ පසක් වෙන අවස්ථාව හිතින් ගුණධර්ම පිණිස හදවතේ දොර කවුළු සියල්ල විවෘත කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ විරාමය දැන් අපි ලබා ගන්නවා. විරාමයෙන් පස්සේ අපි නැවතත් ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ ඉරිදා රාත්‍රිය ඔබට සමීප කරමින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ වගේම අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ තාම දායාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මව්බිමේ සිව් දිසාවෙන් පින්වන්ත හැමදෙනා ඒ වගේම දරණී තලයේ කොතනක සිටියත් ඔබ කැටුව දම් සභා මණ්ඩපයේ ඉදි වෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් ඔබ මොනතරම් වාසනාවන්තද? ගරුතර මහා සංඝරත්නයේ පාමුල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ විවරණය කරගන්න හදවතට සමීප කරගන්න මේ ලැබෙන අවස්ථාව පිනෙම්මයි කියලා ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඇති නොවලහ. ඉතින් මේ සියලු කාරණා අනුමෝදන් වෙමින් අපි දැන් අපිට මේ හෝරාව තුළ ඔබ යොමු කරන දහම් ගැටලුව ඔස්සේ දහම් අවවාද ලබා ගන්න අපට අවස්ථාව දෙනවා. ඒ නිසා 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරගන්න අවස්ථාවෙන් කරන අපි සූදානම්. ඊටම කෙටියෙන් පැහැදිලිව දහම් ගැටලු ඉදිරිපත් කරගන්න කියලා ආරාධනා කරනවා. මුල්ම අවස්ථාව පින්වන්ත ඔබට ලැබෙන්නේ බණ්ඩාරවිල සිට තුසාරි මහත්මිය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේ මට ගැටලුවක් තියෙනවා. මේක මගේ පෞද්ගලික ගැටලුවක්. ස්වාමින් වහන්සේ මං හැම වෙලේම විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඉන්න එකම පිළිසරණ කියලා. මං විවාහ වුණාට පස්සේ මගේ ස්වාමි පුරුෂයා කියන්නේ එහෙම මේ ගොඩක් මේ ආගමට පැත්තට නැඹුරු වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් මං විවාහයෙන් පස්සේ ඔහුවත් මේ ධර්ම මාර්ගයට අරගෙන අපි දෙන්නම බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන අපි දෙන්නගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා. ඒත් පින්වත් ස්වාමින් වහන්සේ මම ධර්ම මාර්ගයට ගොඩක් නැඹුරු වුණාට පස්සේ මට මේ ඇති වෙච්ච ගැටලුවක් මේ ස්වාමින් වහන්සේ බුදු පහන තියෙන වෙලාවට එතකොට බණ ධර්ම දේශනාවක් අහන වෙලාවට මගේ හිතට මේ ධර්ම දේශනාවක් කරනවා නම් ඒ ධර්ම දේශනාව කරන ස්වාමින් වහන්සේ පිළිබඳව වෛර චේතනාවක් වගේ හිතට ඇතුල් වෙනවා. බුදු පහන තියෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ වෛර චේතනාවක් වගේ. ඒක පින්වත් ස්වාමින් වහන්සේ මං හිතලා කරන දෙයක් නෙවෙයි. මං හැම වෙලෙම විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේමයි අපිට තියෙන එකම පිළිසරණ කියලා. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තට පස්සේ මට දැන් ටික කාලෙකින් මගේ හිතට ඒ වගේ චේතනා එන හින්දා මං ධර්මදේශන අහන එකත් දැන් ටිකක් සීමා කරලා තියෙන්නේ. බුදු පහන තියෙන වෙලාවට මට ඒ වගේ අදහස් හිතට එනවා. පින්වත් ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේ මෙහෙම වෙන්නේ මං හිතලා කරන දෙයක් නෙවෙයි මේක. මං ඒක බොහොම අමාරුවෙන් උත්සාහ දරලා මම ඒක පාලනය කරගන්නවා. එහෙම හිතන වෙලාවට ඒ පින්වත් ස්වාමින් වහන්සේ මට දැනගන්න පුළුවන් ද ඇයි මෙහෙම වෙන්නේ? මට මේක වළක්ව ගන්නෙ කොහොමද? මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී මට ඇති වෙන වෙනත් බාහිර බලපෑමක්ද මේක? මොකද මං බුදුරජාණන් වහන්සේ පිහිට කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ඇයි ඒ වගේ මගේ හිතට එහෙම එන්නේ?
මේක වෙනත් බාහිර බලපෑමක්ද කියලා මට ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද? මේකට තියෙන පිළියම මොකක්ද කියලා මට ඔබ වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද? නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. ස්වාමිනේ අවසරයි. අර පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් දැල්වන අවස්ථාවේ තමන්ගේ සිතේ ඇතිවෙන වෛරී සිතක් ගැන විමසුවේ ස්වාමී. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පිරිසට වේවා, බුදුරජාණන් වහන්සේ සරණ නොගිය කෙනෙකුට වේවා මහත්තයා. එහෙමයි. මේ හිතක් ඇතුලේ හටගන්නා වූ අකුසල සංකල්පන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කළා රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි සහ මෝහ සිතුවිලි. එහෙමයි. එතකොට රාග හිතුවිත් උපදිනවා. ද්වේෂ හිතුවිලිත් උපදිනවා. මෝහ හිතුවිලිත් උපදිනවා. මේ හිතුවිලි හට ගන්නකොට එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියාද නැද්ද කියන එක ඒකට මේ අදාළ කරුණක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද ඒ කෙලෙස් නොහැදෙනා ස්වභාවයට තමන්ගේ ජීවිතේ පත් වෙලා නැත්තම් ඒ කෙලෙසේ නැගිටිනවමයි. එහෙමයි. ඒතකොට ගොඩාක් වෙලාවට මෙතනදී මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු මේ ඒ පින්වතිය කල්පනා කරපු එක වැරදි දෙයක් තියෙනවා. මට මේ බඳු චේතනා හට ගන්නවා කියලා නෑ, මේව චේතනා නෙමෙයි. එහෙමයි. මේකට චේතනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා මහත්තයා. ආධ්‍යාත්ම ආයතන 6ක් තිබේ. ආධ්‍යාත්ම කියලා කියන්නේ තමාගේ යයි සලකන. තමාගේ යයි සලකන ආයතන 6යි. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ තමයි තමාගේ යයි සලකන ආයතන 6. මේ ආයතන 6ට ගෝචර වන බාහිර ආයතනය 6ක් තිබේ. මේ බාහිර ආයතන මෙහෙම තේරුම් ගන්න. ඇසට නම් රූප, කනට නම් සද්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් පහස, මනසට නම් හිතුවිලි. එතකොට හිතුවිල්ල කියලා කියන්නේ බාහිර එකක්. එහෙමයි. හිත කියලා කියන්නේ තමාගේ යයි සලකන එක. එතකොට මේ හිතත් හිතුවිල්ලත් කියන එක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ සම්බන්ධ වෙන්නේ විඥාණයෙන්. විඥාණයෙන් මේක සම්බන්ධ වෙනවා. ඒකට කියනවා මනෝ විඥාන. එහෙමයි. හිතත් හිතුවිල්ලත් මනෝ විඥානයත් කියන තුන එකතු වෙච්ච තැන හට ගන්නවා ස්පර්ශය, මනෝ සම්පස්ස. ඒ ස්පර්ශය හට ගත්තාට පස්සේ තමයි මහත්ය අපිට මේකේ විඳීමක් හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි විඳීම හටගන්නේ. එහෙමයි. එතකොට අපි මේකෙන් හොඳ සුන්දර හිතවිල්ලක් ආවොත් ඔන්න අපි විඳිනවා. අසුන්දර හිතවිල්ලක් ආවොත් අපි දුකටපත් වෙනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ අසුන්දර හිතවිල්ලක්. ඒ ඉතින් ලොකු දුකක් හටගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විඳපු විදිහින් ඔන්න දුක හටගත්තා. අපි හඳුන ගන්නවා මේ හිතවිල්ල මොකක්ද කියලා. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙන එකක්. චේතනා පහළ කිරීම කියන එකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන එකක්. දැන් මේ අඳුනගෙන තියෙන්නේ. අඳුනාගත්තට පස්සේ මේ පින්වතිය සිද්ධ කරන්නේ අයියෝ ඇයි මට මෙහෙම හිතුවිලි එන්නේ, මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්නේ, මම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරපු කෙනෙක්නේ. ඒක තමයි ඇය චේතනා පහළ කරලා කරන දේ. එහෙමයි. ඇත්තටම ඇය අර හිතුවිල්ල ඉන්නේ නැහැ. ඇය ඒකට බයයි. ඒකට බයෙන් ඇය කරන මේ කරන්න තීරණය කරපු වැරදි වැඩේ තමයි මං එහෙනම් මේ බණ අහනකොට දේශකයන් වහන්සේ ගැන මේ වෛරයක් උපදින හින්දා මං ආයෙ බණ අහන්නේ. එහෙමයි. එතකොට අර හිතුවිල්ල දින්නා. එහෙමයි. ලාමක හිත දින්නා. තමන් පරදින්නයි මේ යන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇතැම් උත්තමයන් වහන්සේලා, මහා පින්තිබ්බ උත්තමයන් වහන්සේලා පැවිදි වුණා. දැන් මහත්තයා මේ පින්වන්තයන්ගේ පින ගැන කතා කරනකොට අපි නිකන් දූවිලි වගේනේ. බුදුරජාණන් වහන්සේ මේ දැස් දෙකෙන් දැකීම කියලා කියන්නේ සුළුපටු පිනක්ද? එහෙමයි. ඒ කාලේ උත්තමයන්ට ඒ පින තිබ්බනේ. එහෙමයි. අපි භාග්‍යතුන් වහන්සේව අද ඊටා සොඳුරු පිළිම වහන්සේලා මුල් කරගෙනනේ අපි මේ භාග්‍යතුන් වහන්සේව අද නිකන් අපේ හදවතේ මවාගන්නේනේ. එහෙමයි. ඒකත් දැන් අපි මේ පුංචි කාලේ අපිට දකින්න ලැබුණා යම් පිළිම බුදුරජාණන් වහන්සේ ගැන සුන්දර හැඟීම් ඇති වෙන, බුදුරජාණන් වහන්සේ ගැන හිත් පහන් කරන පිළිම නෙමෙයිනේ ගොඩක් ඒවා. ඒකත් අපේ ගුරුදේවයන් වහන්සේ මේ මහමෙවුනා භාවනා අසපුව නිර්මාණය කරලා මේ මිනිස්සුගේ හිත පහන් වෙන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා බුදුගුණ මනසිකාරය කරන්න පුළුවන් පිළිම හදපු නිසානේ
අද ඉතා සොඳුරු පිළිම තියෙන්නේ නේ. එහෙමයි ස්වාමීනි. එතකොට නැත්තම් කොච්චර අඩුවෙන්ද සොඳුරු පිළිම වහන්සේලා තිබුණේ. එතකොට නමුත් එකල ඇස් තිබුණු ඒ පින්වන්තයන්ට මේ ඇස් දෙකෙන් ලෝකේ දකින්න ලැබෙන අතිශය දුර්ලභ, ඉතා සුන්දර දැසකින් දැකගන්න ඊටත් වඩා සොඳුරු දර්ශනයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දැකීමේ පින තිබ්බා. ඒ බුදුරජාණන් වහන්සේගේ සරයෙන් බණ ඇසීමේ පින තිබ්බා. මහා රහතුන් ඇසුරු කිරීමේ පින තිබුණා. ඉතින් මේ ඔක්කොම අවකාශ තිබුණු මේ මහා පින්වන්තයන්ටත් වෙච්ච දේවල් මම මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවති වුණා හිඟා කමින් හිටපු කෙනෙක්. හිඟා කමින් ඉඳලා මහණ වුණාට පස්සේ සතිය හමාරයි මහණකමේ හොඳට හිටියේ. මහත්ය සිවුරු අරින්න හිතෙනවා. එහෙමයි. මේ හිඟා කකා හිටපු කෙනෙක්. හරියට හොඳට ධනයක් සම්පතක් තිබ්බගෙන ඉන්න කමක් නැහැ. හිඟා කමින් හිටපු කෙනාට සිවුරු අරින්න හිතෙනවා. සිවුරු අරින්න හිතනකොට මතක් වෙනවා මෙයා එක තැනක හංගලාවා. මෙයාගේ හිඟා කන කාලේ ඔය අතපාගෙන යනකොට පාවිච්චි කරපු තැටිය. එහෙමයි. ඊට පස්සේ මොන හරි පොඩ්ඩක් දැම්මොත් දාගන්න තිබුණා පුංචි මල්ලක්. ඕක. ওই දෙක මතක් වෙනවා. ඊළඟට ඒ කාලේ ඉනේ පටලගෙන හිටපු කඩමාල්ල ඒකේ තිබුණා. මේක ගස් බිනේක දාලා ආවේ මෙයා. මේ ස්වාමීන් වහන්සේ අර හිතවිල්ල ආපු ගමන් හිතවිල්ලට දිනන්න දෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ උපක්‍රමයක් කළා. මේ ස්වාමීන් ඉක්මනට යනවා අර බිනේ ගාවට. ගිහිල්ලා අර පරණ තැටිය දිහා, අර පරණ මල්ල දිහා, ඒ පරණ රෙදි කඩවල දිහා ඒ වාගේ මේ ගඳ ගහන එක ආග්‍රහණය කර කර බලන් ඉන්නවා. බලන් ඉඳලා මේ හිතට දොස් කියනවා චිකී උඹට ලැජ්ජ නැද්ද? මෙච්චර උතුම් පිරිසක් එක්ක වාසය කරන්න ලැබිලා තියෙද්දි ආයේ මේ සිවුර අත්හැරලා හිඟා කන්න උඹට ලැජ්ජ නැද්ද? එහෙම මේ හිතට නිග්‍රහ කළා. ස්වාමීනි ඒක අතකට හිත මේ කතරම් නපුරෙක්ද අපි නපුරෙක් එක්ක වාසය කරනවා වගේ. හිත වැරද්දට යොමු වුණොත් එහෙමයි ස්වාමීනි. හිතට වැඩි හතුරෙක් නැත. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළේනේ. එහෙයි ස්වාමීනි. හිත නපුරට යොමු වුණොත් එහෙම හිතට වඩා සතුරෙක් නැත. බුදුරජාණන් වහන්සේ වදාලා වෛරකාරයෙක් වෛරක්කාරයෙකුට වෛරසිතින් කරන අනතුරකට වඩා තරහකාරයෙක් තවත් තරහකාරයෙකුට තරහසිතින් කරන අනතුරට වඩා අනතුරක් මිච්ඡා පනිහිතං චිත්තං වැරදි තැනක පිහිටුවාගත්ත හිත විසින් තමන්ට කරනවා. එනිසා හරි තැනක හිත පිහිටුව ගන්න ඕන. හැබැයි හරි තැන හිත පිහිටවනවා කියන එක කවුරුත් බාහිරින් ඇවිල්ලා අපිට කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන වදාලා නැතං මාතා පිතා කෛරා මේක අම්මා කරලා දෙන්නේ, මේක තාත්තා කරලා දෙන්නේ, මේක වෙන ඥාතියෙක් කරලා දෙන්නේ නැහැ. සම්මා පනිහිතං චිත්තං ඔබ හරියට හිත යහපත් වූ තැනක පිහිටුවා ගන්නේද ඒ තුලින් ඔබම ඔබේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නේ. ඔබ මේ ජීවිතයට සැනසෙල්ල උදා කරගන්නේ. ඒ නිසා මේ අහපු මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් හොඳට තේරුම් ගන්න. අපි දන්නේ නැහැ අපිට සංසාර ගමනේ මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා. මොකද මේ සාංශාරික ගමනේ අපිට හිතුණාට අපි අපිට ඕන විදිහටයි ජීවිතේ ගොඩනගා ගන්නේ කියලා කර්මයක් එක්ක බැඳිච්ච ගමනක් මේ යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ බැඳිච්ච ගමනේ මහත්තයා අපිම කරගත්ත කර්මවල ගුටි අපිට වදිනවා පස්සෙන් අපිට හිතා ගන්න බෑ විඳවනවා විතරයි දැනෙන්නේ. එහෙමයි. හරි පුදුමයි බුද්ධ කාලේ එක තෙරුන් වහන්සේ නමක් මහාන වෙලා හොඳට භාවනා කරා මහත්තයා සමාධිය වැඩුණා. සමාධිය වැඩිලා 4 වෙනි ධ්‍යානයේ ඉඳලා කර්මන්නේ හිතින් දෙවිවරු බලන්න ආස කළා. දෙවිවරු මේ බලන්නේ මේ කියලා හිත යොමු කළාම ඔන්න දෙවිවරු පේන්න ගත්තා. එහෙමයි. දැන් මහත්තයා පේනවා දෙවිවරු ඇවිදිනවා. දෙවිවරු මේ දේවානුභාවයෙන් ඉන්නවා මේවා පේනවා. පෙනෙද්දි මේ ස්වාමීන් වහන්සේට ආසාවක් උපන්නා මම දෙවිවරු කියන ඒවා අහන්නත් ඕනේ. දැන් දෙවිවරු පේනවා විතරයි ඇහෙන්නේ. එහෙමයි. මම දෙවිවරු කියන ඒවා අහන්නත් ඕනේ. හිත නමන්න උත්සාහ කරනවා ඒකට කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට දෙවිවරු පෙනෙන්නේ දෙවිවරු කියන දේ අහන්න ආසයි. අහන්න බැරිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව දෙවිවරු කියන දේ ඇසිය යුතුයි කියන අදහස අතරින්ට. ඔබට ඒ සඳහා පුණ්‍ය සංස්කාර නැත. භික්ෂුව ඔබ පෙර බුදු සසුනක පැවිදි වී සිටියේදී කිපුණු හිතින් තවත් භික්ෂුවකට කණේ පහරක් ගහලා මොකක් හරි රණ්ඩුවක් ගිහින් තියෙනවා මහත්තයා. ඒ රණ්ඩුවෙන් තවත් භික්ෂුවකට අත දිගහැරලා ගහලා තියෙනවා. ඒ ගහපු පාර මේ හිසේ වැදුනා. එහෙමයි ස්වාමීනි. සම්පූර්ණ මේ භික්ෂුවගේ එක කනකට හානි වෙලා. එහෙමයි. ඒ කනට හානි වෙලා දැන් ඒ භික්ෂුව එදා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් බණ කියනකොට
අනේ ආසාවෙන් බණ අහන්න කැමති වෙන්නේ නැති බණ ඇහිීමට දුෂ්කරතා ඇති වුණා. එහෙමයි. අහන්න ආසා කරන කෙනාගේ ඒ ආසාවට බාධා කළේ යම් කෙනෙක්ද ඒ කෙනා අහන්න ආසා කරනකොට එයාට අහන්න අවස්ථාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ කර්මය කියන එකේ ස්වභාවය අපි මේ විදිහට තේරුම් අරගත්තට පස්සේ අපි ඇත්තටම අපි හිතට එන හිතුවිල්ලකට බය වෙන්න හොඳ නැහැ. අපි දන්නේ නැහැ මහත්තයා. අපි හොඳට ධර්මයේ හැසිරිච්ච කෙනෙකුට හිතකට බාධා කරන හිතුවිලි ඉපැද්දපු අයද කියලා. හොඳට සුවසේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට අපි හිතට බාධා සහගත හිතුවිලි උපද්දව කියලා හිතමු පෙර සසරේ. ස්වාමීනි. අපි අද බණ අහන්න රැහැත් වෙනකොට බාධා සහගත හිතුවිලි එනවා. අපි අඳුන ගන්න ඕන මේ හිතුවිල්ල කියන්නේ බාහිර එකක්, මේක මට අදාළ එකක් නෙවෙයි. මම මේක අදාළ කරගන්නෙත් නැහැ. මං මේ බුදුරජාණන් වහන්සේටයි මගේ ජීවිතේ පූජා කළේ. ඔය හිතුවිල්ල පසකින් තිබේවා. මගේ බුදුරජාණන් වහන්සේට මං ජීවිතේ පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. ධර්මය අහනකොට ධර්මයේ සම්බන්ධයෙන් එක එක ද්වේෂ සහගත හිතුවිලි එනවනම් මං ධර්ම රත්නේ සරණ ගියපු කෙනෙක් මේ හිතුවිල්ල පසකින් තිබේවා. ධර්ම රත්නයට මගේ ජීවිතේ පූජා වේවා කියලා ධර්මයට ජීවිතේ පූජා කරන්න. අර හිතුවිල්ලත් එක්ක එකතු වෙන්න එපා. එහෙමයි. බණ කියනකොට ස්වාමීන් වහන්සේ කියන ද්වේෂ හිතක් හට ගන්නවා නම් මම මේ සංගරුවනයි සරණ ගියේ. මහ රහතුන් පොරවපු උතුම් චීවරයේ දරාගෙන පිළිවෙත් පුරන සංගරුවන මං සරණ ගියා. ඒ තමයි මගේ සරණ. ඒ නිසා ඒ උතුම් සංගරුවනට මගේ ජීවිතේ පූජා වේවා. මේ ලාමක හිතුවිලි පසකින් තිබේවා කියලා ජීවිත පූජා කරන්න. ඒ කරලා තමන්ගේ අදිෂ්ඨානයෙන් තමන්ගේ බල පරාක්‍රමයෙන් මේ හිතුවිල්ලත් එක්ක එකතු නොවී ඉන්න. හුදෙක් හිතුවිල්ල පසකින් තිබුණා කියලා ඔබේ ජීවිතයට ඒක බද්ධ වෙන්නේ නැහැ. ඔබේ නරක හිතුවිල්ලට බැට දෙමින් ඉන්නවනම් ඒ නරක හිතුවිල්ල දුරු කිරීම පිණිස හිතුවිලි හිතමින් ඉන්නවනම් යෝනිසෝ මනසිකාරී යෙදෙමින් ඉන්නවනම් මේක ලාමක හිතුවිල්ලක්, මේක අකුසලයක්, මේක මට යහපත වෙනස පවතින එකක් නෙවෙයි කියලා හිතමින් ඉන්නවනම් මතක තියාගන්න. උඹලගේ වැඩෙන්නේ කුසල්. ඔබලන් හොඳට කුසල් වෙන්නවා. ඒ නිසා ඔය කරුණ ටික තේරුම් අරගෙන තමන්ගේ හිත දමනය කරගෙන තමන්ගේ උතුම් දහම් වැඩපිළිවෙල දසමයකින්වත් හානි කරගන්නේ නැතුව සුවසේ ධම්මග දියුණු කරන්න වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අවසරයි ස්වාමීනි. ඉතින් මේ දහම් ආවාදයේ මොන තරම් සොඳුරු අවබෝධයන් අපේ හදවත් තුළ ඇති කරනවාද කියලා අපිම ඔබම පසක් කරන අවස්ථාව නරක හිතවිල්ල විභාග කොට ගරහා කොට යටත් කරමින් කුසලයේ පුරන්නම අවස්ථාව ඇති වෙන බව අපේ පින්වත් ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන්ම පහදා වදාළා. ඉතින් ඉරිදා රාත්‍රී සොඳුරු ධම් සභා මණ්ඩපයේ ශ්‍රද්ධා ධම් සභා මණ්ඩපයේ සමග පින්වන්ත ඔබ හැමදෙනාම රැඳෙන්නේ. අපි දැන් යමු වන්නේ කෑගල්ලට. පින්වත් ඔබ දුරකථන රැඳෙන පින්වන්ත ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේ මට දැනගන්න සතුටුයි. මම පොඩි ව්‍යාපාරයක් වශයෙන් බුලත් පිට හදලා කඩේට දෙනවා. මේක බුද්ධ ධර්මයට අනුව අධාර්මික රැකියාවද කියලා දැනගන්න සතුටුයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. බුලත් පිට මේ විකිනීම කියන එක බුලත් පිට කියන එක මත්ද්‍රව්‍යයක් ගණයට ගෙනෙන්නේ ඇතැමකට පුළුවන් ඉතින් දුම්කොළ ටික වැඩිපුර දාගෙන මත් වෙන්න. ඒක ඉතින් එයාගේ එකක් නේ. දැන් අපි ගත්තොත් එහෙම ඇතැම් බෙහෙත් ಜಾති තියෙනවා මේ කැස්ස සුවපත් වෙන්න බොන. ඒ බෙහෙත් එකම ඇතැම්මු බොනවා මත් වෙන්න. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ අවභාවිතය. ඒ පුද්ගලයා තමයි ඒකෙන් වෙනසෙන්නේ. ඒ වගේ ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ බුලත් පිටක් හදලා විකුණන එකෙන් ඒක මත්ද්‍රව්‍ය වෙනදාමකට අයිති වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීනි. පින්වන්ත ඔබේ අවස්ථාව දැන් මාළඹේ සිට පින්වත් කපිල මහත්මයා තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මගේ හිතට එකපාරම වගේ ආවා නිකන් බුදු වෙන අදහසක් වගේ. ඒක හිතපු ගමන් එනවා. ඉතින් ඒක නිකන් ආවට පස්සේ මම නිතරම දැන් බණ අහනවා. දැන් ඒකට මං ආස වෙලා ඉන්නේ. මොකද කියලා මං දන්නෙත් නෑ. මට ඒක ගැන පොඩ්ඩක් පහදා දෙන්න පුළුවන් නම් නිතරම මම දැන් බණ අහනවා. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් පේහාඳුනේ. නන්තොබට අවසරයි ස්වාමී. මූලික බුද්ධ දේශනාව තුළ කිසිම තැනක මහත්තයා බුදුරජාණන් වහන්සේ සම්බුදු බව පැතීමක් ගැන දේශනා කළා නැහැ. එහෙමයි.
කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කළනේ මහණෙනි ඔබත් බුදු බව පතන්න කියලා. බුදු බව පැතීම අපිට සාමාන්‍යයෙන් ජාතක පොත් වහන්සේලා ආදී ඇසුරු කරනකොට අපිට තේරෙන දෙයක්. ඒක මහා පුරුෂයන් තුළ තිබුණු සුවිශේෂී දෙයක්. ඒක ඇත්තටම හිත පහදව ගැනීම පිණිස තියෙන දෙයක්. වඩාත්ම සුදුසුදී. වඩාත්ම හොඳ දේ තමයි දැන් බණ ඇසීම හොඳයි. අනිකුත් ඒ පින්දහම් කටයුතු වල නියැලීම හොඳයි. ඒ හැම කටයුත්තකම නියැලෙමින් අපි අපේ හිත ඇතුලේ පැතුමක් ඇති කරගන්න ඕන. අනිත් සියලු ප්‍රාර්ථනා පෙරලා ඒ පැතුමම ඇති කරගන්න ඕනේ තමයි මට සත්පුරුෂයෙක් ඇසුරේ ධම්මග දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්න ලැබේවා. ඒක නේද අපි ජීවිතේ ලබන සැනසුම කියන එක. එහෙමයි ස්වාමීනි. ඒක නේද සැනසෙල්ල. අපි යම් ධර්මාවබෝධයකින් අපේ ජීවිතේ සනසවා ගන්නවා නම් මහත්තයා ඒක තමයි අපි ඉලක්ක කරගත යුතු දේ. ඒ ඉලක්කයේ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ධර්මයේ දේශනා කළේ. ධර්ම දේශනා බොහෝමයක තියෙනවා භාග්‍යතුන් වහන්සේ මහණෙනි අනුකම්පා ඇති ශාස්ත්‍රඥ වහන්සේ නමක් යමක් කළ යුතුයි නම් මං ඒ ඔබට කළා. දැන් ওই තියෙන්නේ මහණෙනි රුක්සෙවන. දැන් ওই තියෙන්නේ විවේකී සෙනසුන්. ඒ සෙනසුන් වල සිට මා දෙසූ ධර්මයට අනුව වීරිය කරන්න. වීරිය නොකර මහණෙනි පස්සේ පසුතැවෙන්න නම් එපා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කරනවා. ඒ නිසා අපිට තියෙන්න ඕනේ සත්පුරුෂ උත්තමීකුගේ ඇසුරේ මන් ධම්මග දියුණු කරනවා කියන හැඟීම. මට මේ සත්පුරුෂ උත්තමීක ඇසුරු කරමින් ධර්මයේ ඉගෙන ගනිමින් ධර්මයේ හැසිරෙමින් ධර්ම අවබෝධ කරගන්න ලැබේවා කියන අදහස පැතුම විදිහට තියාගන්න. එහෙමයි. අවසරයි ස්වාමීන්. අපේ ඊළඟ අවස්ථාව ලබා ගන්නම් 0112 ඔස්සේ නෙළුවෙන්න පින්වන්ත ඔබ තරංගිකා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මම නෙළුව දෙල්ලව තරංගිකා. මට තියෙන ප්‍රශ්නේ රාතන් වහන්සේලා ලංකාවේ ගොඩක් වැඩ හිටියා. ඇයි අපිට දැන් රහතන් වහන්සේලා නැති උනේ කියලා මං අහගන්න දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි සම්. ශාසනික ඉතිහාසය ගැන හොඳට දහම් පොත් ඇසුරින් අධ්‍යයනය කරනකොට මහතෙරුන් වහන්සේලා විසින් සම්පාදනය කරපු පොත් ඇසුරින් අධ්‍යයනය කරනකොට මහත්තයා අපට තේරෙන එකක් අනුක්‍රමිකව මේ රහතුන්ගේ ඉහළ මාර්ගඵල ලැබූ උතුමන්ගේ යුගයේ ටික ටික පරිහානිය කරා ඇවිදිලා තියෙනවා කියන එක. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැසිරීම පිණිස යම් අවකාශයක් තියෙනවාද? ඒ අවකාශය අපිට හැබැයි මහතෙරුන් වහන්සේලා දායාද කළා. ඒ අවකාශය අහිමි කළේ නැහැ. දැන් කියන්නේ ධර්මයේ කිසිම දොසක් නැහැ. අර ධර්මාවබෝධයේ පිණිස අභ්‍යන්තර කුසලතාවයයි. මේ කුසලතාවය කියන එකේ දුර්වල භාවයක් තමයි වර්තමානයේ අපිට පෙනෙන්න තියෙන දේ. ඒ කියන්නේ මේ ධර්මාවබෝධයට සුදුසු ගුණ පුරාගෙන යනකොට ඒ ගුණ ධර්ම තුල ජීවිතයේ වැඩෙන වේගය, වැඩෙන කුසලතා අඩුයි. ඒක තමයි අපිට සාමාන්‍යයෙන් ප්‍රකටව පේන කරුණ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන ශාසනය ජීවමානව පැවති කාලේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දිවමන්ව වැඩ හිටපු කාලේ ඉඳලා මේ වෙනකන් ඉතිහාසයේ විකෘති නැතිව මහතෙරුන් වහන්සේලා අපිට දායාද කළානේ. එහෙමයි ස්වාමී. හැබැයි මේ ප්‍රශ්නේදී අපි තේරුම් ගත යුතු තැනක් තියෙනවා. පැහැදිලි කරගත යුතු තැනක්. අපි රහතන් වහන්සේලා සෙවිය යුතුමද? මාර්ගඵලලාභීන් සෙවිය යුතුමද? අසවලා සෝවාන්ද, සකරදාගාමීද, අනාගාමීද, රහත්ද කියලා හොයාගත යුතුමද? ඒක අපි හොඳට නුවණින් තෝරාගත යුතු එකක්. මහත්තයා හිතන්න මෙහෙම. අනිත් ඔක්කොම රහත්ද කියන එක තමන්ගේ ජීවිතයට විශේෂ කරුණක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනිත් ඔක්කොම සෝවාන්ද කියන එක තමන්ගේ ජීවිතයට විශේෂ දෙයක් බවට පත් වෙන්නේ. තමන්ට ශ්‍රද්ධාවවත් තියනවාද කියන එක තමයි විශේෂ දේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ශ්‍රද්ධාවවත් තියනවාද? තමන්ගේ සිල්වත් බවවත් තියනවාද? තමන් හතර පොයේට මහ පොයේට සිල් ටික ගන්නවවද? අන්න ඕක තමයි අපිට වැදගත් දේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක අවස්ථාවක මහණෙනි ඔබ ශාස්ත්‍රූන් වහන්සේව හෝ මනෝභාවනීය භික්ෂූන්ව හෝ පසුපසින් හඹායා යුත්තේ කුමක් උදෙසාද? හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේ කලේ කරපු විග්‍රහ. එහෙමයි ස්වාමී. දැන් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් දේශනා කළා නෑ මහත්තයා.
අහවල රහත් ඇසුරු කරන්න. අහවල අනාගාමී ඇසුරු කරන්න. අහවල සෝවාන් වෙලා ඉන්නේ ඇසුරු කරන්න. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ තථාගතයන් වහන්සේ පසුපස හෝ මනෝභාවනීය භික්ෂුන් පසුපස හෝ පැමිණිය යුත්තේ කුමක් උදෙසාද? මහණෙනි දස කතාව ඇසීම පිණිසයි ඔබ ආයුත්තේ. දස කතාව කියලා කිව්වේ මහත්තයා දහම් කතාවෙන් කරන අනුග්‍රහය. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් කරන අනුග්‍රහය ලැබෙන්න ඕන. අල්පේච්ඡ ජීවිතේ වටිනාකම ගැන ධර්මයේ තුලින් ඉස්මතු කරලා කතා කරන උත්මයෝ ඇසුරු කරන්න ඕන. ලද දෙයින් සතුටු වීමේ වටිනාකම සන්තුට්ටි කතා. ඒ ගැන ධර්මයේ තුලින් ඉස්මතු කර කර කතා කරන උතුමන් ඇසුරු කරන්න ලැබෙන්න ඕන. පවිවේක කතා. හුදකලාවේ දහම්සුව විඳිමින් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමේ වටිනාකම ගැන ධර්මයේ තුලින් ඉස්පතු කරන උතුමන් ඇසුරු කරන්න ලැබෙන්න ඕන. ඒක තමයි ඇසුරෙන් ලබා ගන්න දේ. අසංසග්ග කතා පිරිසත් එක්ක කෙලෙස් සහගතව එකතු වෙලා වාසය කරනවට වඩා පිරිසත් එක්ක නොයලි ධර්මයට එකතු වෙලා වාසය කිරීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. විරියාරම්භ කතා අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් වීරිය ආරම්භ කරලා සජීවී වීරියකින් ඉඳීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අහන්න ලැබෙන්න ඕන මේ ජීවිතේ සම්බන්ධයෙන් සීල කතාව, සමාධි කතාව, ප්‍රඥා කතාව, විමුක්ති කතාව, විමුක්ති ඥාන දර්ශන කතාව මේ ඔක්කොම ධර්මයේනේ. එහෙනම් වටින්නේ පුද්ගලයාගේ මාර්ගඵලය නෙමෙයි අපිට. කියන්නේ ධර්මයේද කියන එකයි. එහෙමයි ස්වාමීනි. අපි මේ ධර්මය අහනකොට අපි විමසා බැලිය යුත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයමද? ඒක තමයි ප්‍රමුඛ දේ. ඒකයි වටිනාම දේ. ඒක තමයි හැම කල්හිම රහතන් වහන්සේලාත් ඉස්මතු කර කර පෙන්නපු දේ. ඒ නිසා ධර්ම සංගීතය කරනකොට ආනන්ද මහතෙරුන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම සංගායනාව ආරම්භ කළේම ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. මං ඒ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙමයි ඇහුවේ. එතකොට ධර්මයේ ගැන හැඟීමමයි ඇති කළේ. එහෙමයි ස්වාමීනි. මගේ අදහස මේකයි කියලා කියප එක නෙමෙයි. ඒ නිසා හොඳට ඒක අපි තෝර බේර ගන්න ඕන එක. එසේ තෝරා බේරාගෙනයි අතීතයේ වැඩ හිටපු ඒ මහා රහතුන් ශ්‍රී මුක බුද්ධ භාෂිතයේ සුරක්ෂා කරගෙන එය සංග්‍රහ කරමින් බාහනක පරපුරක් විදිහට රක්ෂා කරමින් පැමිණිලා අවසානයේ මේ ලෝකේ හටගත් නානාවිද විපර්යාස මැද ඒ විපර්යාස ඔස්සේ මිනිසයා පරිහානියටපත් වෙනවා දකින්නකොට එකල මහතෙරුන් වහන්සේලා කල්පනා කළා අද මිනිසයාට තියෙන කුසලතා අනාගත මිනිසයාට නැතු වෙනවා. මහත්තයා ඒ රහතුන් කල්පනා කරපික කොච්චර සත්‍යයක්ද? අද අපි කුසලතාව වලින් කොච්චර හීනද? අද අපිට මතක හිටින්නේ මේ අහනවා ඊළඟට මතක නැහැ. එකල ඔය මුළු සූත්‍ර පොත් වහන්සේලාම මුළු ධර්මයේම පාඩමින් තිබ්බනේ. එහෙමයි ස්වාමීනි. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනකොට දහම් පොත් අරන් වැඩියේ නෑ. ඒ සියලු දහම් දැනුම මතකයේ කොහෙද තිබ්බේ? මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පාරිශුද්ධ සන්දානේ. එහෙමයි. නමුත් පහුකාලීනව මිනිසයාට ඒ කුසලතා නැතුව ගියා. දැන් මේ කුසලතා වලින් මිනිසයා බොහොම දුර්වලයි. දැන් මේ මිනිසෙකුට මතක ශක්තිය කියන එක ඇහූ දෙයකින් ගන්නත් හරි අමාරුයි. අහගෙන ඉන්න දෙයකින් මතක ශක්තියක් මිනිසෙකුට ගොඩාක් අමාරුයි මහත්තයා ගන්න. එහෙමයි. දැන් මිනිසෙකුට ගොඩක් උපකාර වෙනවා මේ කියවීම. දැන් ඉස්සර මිනිසෙකුට දහම් ශ්‍රවණය කියන එකම මූලික අංගය වුණා. දැන් සමහරවිට මිනිසෙකුට දහම් ශ්‍රවණයේදී හිතට මේ ප්‍රබෝධය එන්නේ දේශකයා පේන්නත් ඕන. එහෙමයි ස්වාමීනි. නිකන් අහගෙන විතරක් හිටියට හරියන්නේ නැහැ. දැන් පේන්නත් ඕන. ඒතර බලන්න මේ එන්න අපි පරිහානිය කරා යනවා. ඒ පරිහානිය අඳුරගත්ත රහතන් වහන්සේලා ධර්මයේ ග්‍රන්ථාරූඪ කළ යුතුයි කියන අදහසට ආවා. එහෙමයි ස්වාමීනි. එතකොට පාරිශුද්ධ සද්ධර්මයේ බාහනක පරපුරෙන් මුදවාගෙන ඒ ග්‍රන්ථාරූඪ කරන්න පටන් ගත්තා. ඒ ග්‍රන්ථාරූඪ කිරීම ගැන සමහරු අපි මහත්ය දකිනවා බොල් කතා කියනවා. ඇතැම් පැවිද්දොත් කියනවා. එහෙමයි. සිවුර පොරවගෙන තමන්ගේ මේ සංඝ පරපුරේ මහතෙරුන් වහන්සේලාට නිගා කරන්න තරම් පැවිද්දෝද ගුණයෙන් පිරිහි තිබේ. එතකොට මේ කාලේ පරිහානිය ගැන හිතා ගන්න. නේ? එහෙමයි ස්වාමීනි. තමන් මේ අනිත් අයට වැඩි හිටියන්ට සලකන්න කියන එක ගැන කවර කතාවද මහත්තයා? තමන්ගේ මහතෙරුන් වහන්සේලාට
පැවිද්දෝද නිගරු කරමින් සිටි. එහෙමනේ තියෙන්නේ නේ. එහෙමයි. ඒ අතීතයේ ඒ වැඩ හිටපු මහා තිරපාන වහන්සේලා කොච්චර කැප වුණාද කියන මහත්තයා ඒ ඉතිහාස ග්‍රන්ථ කියවනකොට හරි සංවේග උපදිනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා ළඟ පැවිදි වෙච්ච අයට ජීවිත කාලේ මුළු ජීවිත කාලෙම පැවිද්ද කැප කරන්න වෙලා තියෙනවා. ලියන්න විතරක්. මහාන වෙච්ච දවසේ ඉඳලා ලියලා. එහෙමයි ස්වාමී. ඒ මහත්තයා පුස්කොළ පොත්වල මේවා ලියන්නේ. එහෙමයි. ඉතින් ඒ අකුරක් ලියන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? ගොඩාක් කැප වෙලා ලියන එකමයි පැවිද්ද. වෙන මොකුත් කරලා නැහැ. එහෙම කැප වෙලා මේ ධර්මයේ සංග්‍රහ මේ අපිට දායාද කළේ. ස්වාමීනි අපිට එවැනි කිසිම විස්තර විභාගයක් අපි කල්පනා කරන්නේ නැහනේ. මේවා කොහොමද දායාද වුනේ කියලා. හරි සැහැල්ලුවෙන් කියනවා ගමේ ඔය වැරදිලා වෙන්නේ නැති ලියද්දි වැරදිලා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නිකන් කටෙන් යන වචනයක් විතරයි කියලා හිතන්නේ මහත්තයා මේ චේතනා පහල කරලා වචනයක් පිට කරනකොට එතන කර්මය කියන එක සකස් වෙනවා. තමන් නම් ඒක සකස් කරගන්නේ විපාකේ තමන්ට එනවා. මේ ධර්මයේ ආරක්ෂා කරපු උතුමන්ට නම් කිසිම ආකාරයකින් නිගා කරන්න එපා පින්වතුනි. රැකුණු ධර්මයක් යලි හම්බ වෙන්නේ නැති වෙයි. සංසාර ගමනේ ධර්මයක් ලැබෙනවා කියලා කියන්නේ අතිශය දුර්ලභ එකක්. මේ ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ ධර්මයේ ආරක්ෂා කරපු උතුමන්ට නිගා කරනවා කියන එක ධර්ම දායාදේ ලබා දීපු අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නිගා කරනවා කියන එක දැන් නිගා කරනවානේ අර ලංකාවේ බුදුන් උපන්නා කියලා කියාගන්න පිරිස කියනවා. ස්වාමීනි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා කලේ මේ ලංකාවේ තිබුණේවා හොරකම් කරගෙන ගියප එකයි. ඒක ඉන්දියාවට අරන් ගියා. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ ධර්මාශෝක රජුරුවන් එවපු රාජකීය දූතෙක්. මේ බලන්න කරන නිගා. එහෙමයි ස්වාමීනි. මේ වගේ නිගා කරගුවොත් එහෙම හරියට මේක ගැන තේරුම් ගන්න පින්වතුනි මෙහෙම. මේ නිරුදක කතරක වතුර පොදක් නැති කතරක යමින් ඉද්දී යම් මිනිසෙක් වර්ෂාවකට අහු වෙලා වැස්සේ ගම් වතුරකින් මැරුණා වගේ විනාශයක්. නිරුදක කතරක වතුර පොදක් නැහැ මහත්තයා. ඒ වතුර පොද නැතුව යනකොට මිනිසෙකුට පැම් පොද කියලා කියන්නේ සැනසුමක්. හැබැයි මේ කාලේ පැම් පොදක් නෙමෙයි ලැබුණේ. දහම් වර්ෂාවක්. එහෙමයි ස්වාමීනි. ධර්මයේ නිතර අහන්න ලැබෙනවා. දැන් ශ්‍රද්ධා රූප வாහිනියේ ලක්කිරු ගුවන්විදුලිය ආරම්භ කිරීමත් එක්ක ගුරුදේවයන් වහන්සේගේ දහම් වැඩපිළිවෙල නිසා ඉතා පිරිසිදු සද්ධර්මයේ වැස්සක් වහින්නේ නැහැ. නිතර අහන්න ලැබෙනවා. ධර්මයේ ගොඩාක් අහන්න ලැබෙද්දී ඒ ඉගෙන ගන්න දහම් පදේම මුල් කරගෙන ධර්මයටත් ගරහාගෙන තමන් රුචිකත්වයේ දක්වන දහම් පද විතරක් මේවා හොඳයි අනිත් ඒවා වැරදි. එහෙමයි ස්වාමීනි. අනිත් ඒවා රහතුන්ට වැරදිච්ච මේවා වැරදිච්ච නැති ඒවා. කොහොමද මේ වර්තමානිකව එහෙම තීරණය කරන්නේ? මේවා රහතුන්ට වැරදිච්ච තැන්ගේ මේවා මේ හරි ගිය දහම් පදය කියන මේ වර්තමානිකයෝ මේ පිරිහිණු මිනිස්සයා කොහොමද අද තීරණය කරන්නේ? එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම රහතන් වහන්සේලා සුරක්ෂා කරගෙන ආපු එකට අපි ගැරහුවා. මහතෙරුන් වහන්සේලා මහා කැපවීමකින් දායාද කරපු එකට අපි ගැරහුවා මහත්තයා. මේ සද්ධර්ම වර්ෂාව කියන එකටම වරදවා ගැනීම නිසා මේකෙන්ම වෙනසෙනවා. හරියට කාන්තාරයක වැස්සක් වැහැලා ඒ වැස්ස නිසා හටගත්ත ගම් වතුරකින් ඒකේ මැරුණා වගේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ජීවිත වනස ගන්න එපා පින්වතුනි. අපිට මේ ධර්මයේ හැසිරෙන්න ලැබිච්චි දහම් පදයක් සවම්පතෙන් අහන්න ලැබිච්ච මොහොතේ හොඳට ධර්මය අහන්න. ඒ ධර්මයේ ඇසීම ධර්මයේ අසා ධර්මානුකූල මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක් හදා ගැනීම ඒ තුලින් ධම්මානුධම්ම පටිපත්තියක් උපදවා ගැනීම තමයි කෙනෙක් සෝවාන් වෙන්නත් සකදාගාමි වෙන්නත් අනාගාමි වෙන්නත් අරහත්ත්වයටපත් වෙන්නත් සියල්ලට හේතු වෙන්නේ. ඒ නිසා අප විසින් කළ යුත්තේ එයයි. අවසරයි ස්වාමී. ඉතින් ධර්මයේ ජීවිතයට බද්ධ කර ගැනීම කරගන්න අවශ්‍යයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් කරුණාවෙන්ම සවිස්තරව මේ ගැටලුවට පිළිතුරු සඳහන් කොට වදාලා තවත් අවස්ථාවක් පින්වන්ත ඔබ වෙනුවෙන් අපි දැන් වෙන් කරගන්නවා. දුරකථනයේ රැඳෙන ඔබටයි අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. මට ගැටලුවක් තියෙනවා මේ වැරදි කාම සේවනය කියන එක පොඩ්ඩක් විග්‍රහ කර දෙන්න. ඒකට මේ සිප ගැනීම වැරදි ගැනීම කියන එක අයත් වෙනවද? ඒ දේවල් වලින් කොහොමද කියන්නේ පවක් රැසෙන්නේ? එහෙම දෙයක් සිල්පදයක් බිඳිනවා නම් අපි ඒ සිල්පදේ යලි පිළිහිටවා ගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒ පිළිබඳව වහන්සේගෙන් අහගන්න දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. සීලය සම්බන්ධයෙන්
අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉතාම සොඳුරු විග්‍රහයක් කළා මහත්තයා. එහෙමයි. සීල් රකින්න කැමති කෙනෙකුට ඒ සීලයේ තියෙන සීල සුවය විඳින්න කැමති කෙනෙකුට මම හිතන්නේ මේ ධම්මවාදයේ ගොඩාක් වටිනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා සිත මහ මුහුදක් නම් සීලය වෙරළයි. සතුටත් සංවරයක් ලබා දෙන සීලය වනාහි සියලු බුදුවරුන්ගේ පුණ්‍ය තීර්ථයයි. මේ ප්‍රකාශය තුළ සීලය සම්බන්ධයෙන් පුදුම සුන්දර අදහසක්. එහෙමයි. සිත මහ මුහුදක් නම් සිත මහ මුහුද කියලා අදහස් කළේ මහත්තයා මහ මුහුදේ රළගෙඩි වගේ මේ හිත ඇතුලේ නානාවිද අකුසල් හිතුවිලි එනවා. කොච්චර අකුසල් හිතුවිලි ආවත් කියන්නේ කොච්චර රළගෙඩි නැගුණත් වෙරළ තියෙන තාක් වෙරළ ඉක්මවා නොගිහින් මේ වෙරළින් ආරක්ෂා වෙලා ඉන්නවා මේ මහා සාගරයේ. ඒ නිසා කාටවත් හිංසාවක් නැහැ. බාහිරින් බැලුවොත් හරි සුන්දරයි. එහෙමයි. මහා සාගරේ ළඟට ගිහිල්ලා මිනිස්සු බලාගෙන ඉන්නවා. හරි සුන්දරයි. මොකද මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා මේක වෙරළ ඉක්මවා එන්නේ. ඒතකොට මිනිස්සු බය නැතුව ගිහිල්ලා අර වෙරළ පාගනවනේ මහත්තයා. එන වතුර පාගනවා. මිනිස්සුන්ට විශ්වාසයි මේක මෙතනින් එහාට එන්නේ කියලා. එතකොට එතනමයි රැකවරණේ තියෙන්නේ. හානි නොවීම. නමුත් බලන්න මහත්තයා මීට අවුරුදු 17කට කලින් මොහොතත් වෙනස් වුණානේ. එහෙමයි ස්වාමී. වෙරළ ඉක්මවා ගියා. වෙරළ ඉක්මවා ගියා විතරයි මහා විනාශයක් වුනේ නැද්ද? මහා විනාශය. ඒ වගේ මේ ජීවිතේ. ජීවිතය කියන එකේ හිතුවිලි নানা ප්‍රකාර විදිහට එන්න පුළුවන්. කාම සංකල්පන, ඊළඟට ද්වේෂ සංකල්පන, හිංසා සංකල්පන, නොයෙකුත් ලෝභකම් මේවා එන්න පුළුවන්. ඒ එනකොට සීලය කියලා කියන්නේ රැකෙන්න කැමති මිනිස්සුයෙකුට ආරක්ෂා වීම පිණිස, සංවර වීම පිණිස තියෙන බොහොම සුන්දර වූ පුණ්‍ය තීර්ථයක්. එහෙමයි. පින නම් වූ තොටුපළක්. ඒකයි මේකට කිව්වේ සියලු බුදුවරුන්ගේ පුණ්‍ය තීර්ථයයි. පිනෙන් රැකෙන මිනිසයාට හරියට මහා ජලපහරින් අනතුරක් කරගන්නේ නැතුව ඊතර වෙන්න සුව පහසු තොටුපළක් වගේ. සංසාරය කියලා කියන්නේ බිහිසුණුයි. කාම රළගෙඩි, නොයෙකුත් දෘෂ්ටිවල රළගෙඩි, අවිද්‍යාව රළගෙඩි, මේ ගොඩාක් රළගෙඩි අස්සේ තමයි ජීවිතය යන්නේ. අපිට ඒව අතරේ රැකි යන්න තියෙන සොඳුරු තොටුපළ සීලය. එහෙමයි. එතකොට මේ සීලය කියන එකෙන් කිසි කලෙක රිංගීම පිණිස තැන් හොයනවා නම් සීලය රැකවරණේ නෑ. කෙනෙක් හොයනවනේ මේ සිල්පද වලින් රිංගලා ආස්වාදයේ විඳින්න විදිය. එහෙමයි. රැකවරණේ නෑ. එහෙයි. සීලය හෙවියත් ඒක නෙවෙයි රැකෙන්නේ කොහොමද කියලා. මං කොහොමද සංවර වෙන්නේ? මං කොපමණකින්ද සංවර විය යුත්තේ? අන්න ඒකයි හොයන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ වැරදි කාම සේවන සිල්පදේ තෝරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා යාතා මාතු රක්කිතා මව් රකින්න, පිතු රක්කිතා පියා රකින්න, මාතා පිතු රක්කිතා මව්පියන් දෙදෙනාම විසින් රකින්න, බාතු රක්කිතා සහෝදරයා රකින්න, බගිනි රක්කිතා සහෝදරිය රකින්න, ඊළඟට ඥාති රක්කිතා නෑයෝ විසින් රකින්න, ගොත්ත රක්කිතා ගෝත්‍රයේ විසින් රකින්න. යම් ගෝත්‍රයක් යම් සමාජ භූමිකාවක් තුල එහි පැනවීමෙන් රැකෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සස්සාමිකා ස්වාමි පුරුෂයෙක් සිටින සපරිදණ්ඩා විවාහයක් පිණිස විවාහ ගිවිසගෙන සිටින. ඊළඟට ඒ කාලේ තිබිලා තියෙනවා මේ අන්තමසු මාලාගුණ පරික්කිත්තාපි. ඒ කාලේ තිබිලා තියෙන මහත්තයාට සිටු කුලවල වගේ ඒවා තිබිලා තියෙන්නේ. එහෙමයි. අර පුංචි කාලේම මල් මාලා දාලා දෙන්නව වෙන් කරනවා. අදත් එතෙම් සමාජ තලවල ඕක තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ පුංචි කාලේම ලපටි අවදීම මේ දූවි මේ පුතයි තමයි බඳින්නේ කියලා ඔය ප්‍රධාන පවුල්වල වෙන් කරගන්න. එතකොට එයා මාලා දාමියක් දාලා තමයි ඒ කාලේ වෙන් කරලා තියෙන්නේ. එහෙමයි සර්. එතකොට එහෙම හෝ වෙන් කරලා ඉන්නේ. ඒකේ බලන්න වචනයක් තිබුණා අන්තමසෝ කියලා අඩු ගණනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කියාගෙන ගිහිල්ලා අඩු ගණනේ මේ බඳු කියලා කියන්න තමයි ඒ වචනේ පාවිච්චි කළේ. ඒ කියන්නේ ස්ත්‍රීන්. ස්ත්‍රියක් ආශ්‍රය කරනකොට ඒ ස්ත්‍රී ඇසුරේදී ඔන්න ඔය ටික සැලකිලිමත් වෙන්න කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ස්වාමි පුරුෂයෙක් සිටින කාන්තාවක් එක්ක වැරදි කාම සේවනයේ කියන තැන අපි කතා කරන්නේ එතනනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ස්වාමි පුරුෂයෙක් සිටින කාන්තාවක් එක්ක ඔන්න වෙනත් පුරුෂයෙක් යම් ආයුරකින් ආකර්ෂණය වෙනවා, සමීප වෙනවා. අපි හිතමු සිප වැළඳ ගැනීමකට එනවා කියලා. එයා සීලේ බිඳීමේ පැත්තට ආවා.
අසංවර වීමේ පැත්තට පැමිණියා. අර කායික ඇසුරක් ලිංගික ඇසුරක් දක්වා ගියේ නැති නිසා එතන බිඳීමක් හටගත්තේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එනමුත් අපි හිතමු ඔන්න මේ සිප වැළඳ ගැනීමක් උදෙසා දෙන්න එකතු වෙනවා. ඒ එකතු වෙන වෙලාවක මේ සමාජයේ නොදැකිය යුතු කෙනෙක් දකින්නවා. දැක්කට පස්සේ මේක මේ සිප වැළඳ ගැනීමක් විතරයි උනේ සිල්පදේ කැඩුන්නේ නැහැ කියලා අරුබුදේ අඩුවක් තියනවද? නෑ මහා ගිනි ජාලාවක්. එතන හට ගන්නවා. මහා නින්දාවක්, මහා අපකීර්තියක් හට ගන්නවා. එහෙමයි. ඒ නිසා මේ තමන්ගේ සංවරය හදා ගන්නටයි සීලය තියෙන්නේ කියන තැන හැමතිස්සෙම තේරුම් ගන්න. සිල්පදේ රකිමින් සතුටු වෙන්න. සිල්පදේ රැකීම පිණිස මං මගේ ජීවිතේ සංවර කරගන්න ඕන කියන තැනට එන්න. සිල්පදේ රැකෙනකන් සංවර වෙන්න. මේ ක්‍රමයට නම් සිල්පදේ රැකෙන්නේ ඒ මට්ටමට අපි සංවර වෙන්න ඕන. විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දූල පුතාලා නොසුදුසු වයසක් ඒ වගේ ඇසුරකට යොදා ගන්න එපා. මොකද මේ ජීවිතේ අපිට මේ සාමාන්‍යයෙන් සමාජ තලය තුල ඒ දෙයට සුදුසු වයස් තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. ඒ වයසට එළඹෙනකන් Tamanට ඉවසන්න පුළුවන් හැකියාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන විශේෂ දමනයක්. ඒක ජීවිතේට ගොඩක් උදව් කරනවා. ස්වාමීනි තරුණ පුතෙක් නැත්තම් දුවෙක් භාග්‍යවතුන් වහන්සේගේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ පෙන්වා වදාළ නිර්වචනයට අනුව සංවර වුණොත් ඉන්නේ එහෙම ඔහුගේ ජීවිතය කරා පැමිණෙන තේජස් අභිමානය මේ කවරන්දමයි සොඳුරුයිද කියන්නේ මේ තරුණ වයසේ දූල පුතාලට ලිංගික හැඟීම් නැති වෙන්න පෙරම මේ ධර්මය අහන්න ලැබෙන දැන් වර්තමානයේ දරුවෝ අපි දැන් වත්මන් පරපුර කියලා කියනවනේ. එහෙමයි. ඒ වත්මන් පරපුර ගත්තාම අපට වඩා ගොඩාක් වාසනාවන්තයි. මොකද පුංචි කාලේ ඉඳලා මෙයාලට මේ ධර්මයේ ඇහෙන පරිසරයේ භූමිකාව නිර්මාණය වෙලා තියෙනවා. දැන් මහත්තයලා හොඳටම දන්නවා යම් කාලවකවානුවක් තිබුණා මේ විදිහේ දහම් ගෝසාවක් දහම් වර්ෂාවක් නැතිනේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කාලවකවානුවේ තරුණ වයසේ ඉන්න දූල පුතාලට මේ දේවල් අහන්න ලැබුණේ. අද මේ හරිදේ ඇසීමේ වාසනාව මේ දරුවෝ හැමෝටම උදා වෙලා තියෙනවා. එහෙම දරුවෙක් මහත්තයා ලිංගික මේ ආස්වාදයේ විඳින්න මේ ඇවිස්සිලි එන කාලවකවානුව වෙනකොට ධර්මය අහලා බඹසර ගොඩාක් වටින එකක් කියලා තේරුම් ගන්න හිටියොත් එයාට රකින්න පුළුවන් කුමර බඹසරක් කුමරි බඹසරක්. එහෙමයි ස්වාමීනි. මේ කුමර බඹසර කුමරි බඹසරය කියලා කියන්නේ අර එන ලිංගික පිස්සුව එනවනේ මේ නොයෙකුත් හැඟීම් ඒක යා මඩිනවා. දැන් කෙනෙකුට මේ ගොඩාක් තරුණ අය හිතනවා දැන් එහෙම මේ ලිංගික ආස්වාදයක් ලබන්නේ නැත්නම් කොල්ලෙක්ද? ලිංගික ආස්වාදයක් ලබන්නේ නැත්නම් කෙල්ලෙක්ද? එහෙම ඒ වගේ නිකන් ඒක ගැන හිතන්නේ. ඒ කියන්නේ ලිංගික ආස්වාදයක් ලබන්නා තමයි මහා ලොකු කොල්ලා. එහෙමයි ස්වාමීනි. මේ ඊටා කුඩා වයසේදීම ලිංගික ආස්වාදයක් ලබලා ඒකත් එක්ක එකතු වෙන කෙනා තමයි මේ මහා ලොකුට ජීවිතේ විඳින කෙල්ල. එහෙම තමයි හිතන්නේ. එහෙමයි. එතකොට මේ ජීවිතේ ඒ වයසේදී දරුවෙක් රැකෙනවා කියලා කියන්නේ මහත්තයා ඒ දරුවා ජීවිතයට හොඳට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් දරුවෙක්. ඒ මහත්තයා තමන්ගේ හිතට එන හැඟීමක් යම් කෙනෙකුට පුළුවන් නම් හැඟීමට ඕන විදිහට නටන්න දෙන්නේ නැතුව තමන්ව দমনය කරගෙන රැකගන්න එතන ඉන්නේ හොඳ ශක්තිමත් දුවෙක් හොඳ ශක්තිමත් පුතෙක්. එයාට ජීවිතේ දිනන්න පුළුවන්මයි. ඒ බඳු දරුවන්ට දෙවියන්ගේ ආශිර්වාදය පවා ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද දෙවියෝ හරිය ආස කරන එක බඹසර. එහෙමයි ස්වාමීනි. බඹසරට ගොඩාක් ආසයි. බඹසර යමෙක් රකින්නවා නම් මහත්තයා බඹසර හේතු කරගෙන බඹසරේ ආනිසංස කියනවා. මේ ජීවිතේම කාන්තිමත් වෙනවා. බඹසර රකින්නකොට මේ ජීවිතේ මෙයා හැඩ වෙනවා. හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. දැන් යසෝදරා රහත් උත්තමාවිය ගත්තොත් එහෙම අපේ මහා බෝධිසත්වයත් එක්ක සංසාර ගමනේ ගොඩාක් බඹසරම රකිමින් ආපු කෙනෙක්නේ. යම් විදිහකින් ඇසුරකට එළඹුණා නම් ඒත් බෝධිසත්වයන් වහන්සේත් එක්ක විතරයි. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය ගත්තොත් ගොඩාක් ජීවිතවල විවාහපත් වුණත් බඹසරවයි ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මහා බෝධිසත්වයත් එක්ක බඹසරම ආරක්ෂා කරපු එකේ ආනුභාවය කියන්නේ යසෝදරා අරහත් උත්තමාවිය මේ ජීවිත උපදිනකොට යසෝදරාව උපන් මොහොතේම යසෝරාව නැගිච්ච නිසානේ යසෝදරා කියන නම යෙදුනේ. ඊළඟට ඇයට තව නමක් යෙදුනා බිම්බා දේවී. ඒ බිම්බා දේවී කියලා කිව්වේ මේ ඊතා සොඳුරු වූ අති දක්ෂ ශිල්පියෙක් විසින් කරන ලද සොඳුරු මූර්තියකට වඩා ලස්සනයි. ඒ නිසා තමයි බිම්බා දේවී කිව්වේ. එහෙමයි ස්වාමීනි. ඇගේ ආනුභාවය කොච්චරද කියන්නේ?
රජදහනේ ඉන්න එකදු පුරුෂයෙකුටවත් ඈ දිහා කෙලින් බලන්න බෑ කියනවා. ඒසා ආනුභාව සම්පන්නයි. එහෙමයි ස්වාමීනි. ස්ත්‍රියාවකට ඉබඳු ආනුභාවයක් ලැබුණේ බඹසරයි. එනිසා ඒවා සිහි කරගෙන මේ බඹසරක් රක්ෂා කරන ශක්තිමත් දරුවෙක් වෙන්න තරුණ දුවෙක් පුතෙක් අදිෂ්ඨාන කරගත්තොත් ඒ අදිෂ්ඨානය තුළ ඒ දරුවට වාසය කරන්න පුළුවන් වුණොත් ඒ දරුවාට ඒක ජීවිතේට විශාල ශක්තියක්. මේ ලෝකේ ඉන්න සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බඹසර රක්ෂා කරන සිල් පුරන කෙනාට ගොඩාක් කැමති. මොකද දෙවිවරු ආග්‍රහණය කරන සුවඳ අපි ගහන මේ සෙන්ට් සුවඳ නෙමෙයි. එහෙමයි. දෙවියෝ ආග්‍රහණය කරන සුවඳ ගැන දේශනාවේ තියෙනවා. දෙවියෝ ආග්‍රහණය කරන්නේ සීල සුගන්ධයයි. බඹසරේ සුගන්ධය කියන එක දෙවියෝ ආග්‍රහණය කරන, දෙවියෝ ප්‍රිය කරන, දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන එක. යම් දරුවෙක් බඹසර රකින්නවා නම් එයාට කාන්තිමත් රුවක් ලැබෙනවා, එයාට ආනුභාව සම්පන්න බවක් ලැබෙනවා. පසමිතුරන්ට එයාව ගොදුරු කරගන්න බැරි වෙනවා. මොකද එයා ආනුභාවයි. එයාව වරද්දකට පොළඹව ගන්න බයයි. වැරදි කරන මේ පිරිස එයාට ලං වෙන්න බයයි. අපි හිතුවේ තරුණ දුවක් මහත්තයා කුමරි බඹසරක් රකින්නවනම්. එහෙමයි ස්වාමී. හොඳ අදිෂ්ඨානේ. අර ඔය ඉන්නෝ නේද මේ හන්දි ගානේ මේ නිකන් නොසරුප් දේවල් වලට මේ යොමු වෙච්චි කොල්ල කුරුට්ටෝ. එහෙමයි ස්වාමී. ඒකුන්ට මේ ගෑනු ළමයා ළඟට ලං වෙන්න අමාරුයි. එයා ගාව තියෙන ආනුභාවය. එයා ගාව තියෙන බඹසරෙන් ලැබෙන ආශිර්වාදය. එහෙමයි. ඒ නිසා තරුණ දුවෙකුට පුතෙකුට මහත්තයා බඹසර සීලයේ සුරකින්න පුළුවන් නම් විශේෂයෙන් කුමරි බඹසර, කුමර බඹසර නොක්කිලිටිව ආරක්ෂා කරන්න පුළුවන් නම් ඇත්තෙම ඒ දරුවා ගොඩාක් වාසනාවන්තයි. ඉතින් ඔබට පුළුවන් මේක මේ අනිත් ලෝකේ අයට කියන්න නෙමෙයි. ඔබට පුළුවන් ඔබ වාසනාවන්තයෙක්ද ඔබ අවාසනාවන්තයෙක්ද කියන එක තීරණය කරන්න. දැන් ඉඳලා හොඳට බඹසර ආරක්ෂා කරන්න. බඹසර රකින්න යම් ප්‍රතිපත්තියක් තුළ ශක්තිමත්ව ඉන්න පුළුවන් පුද්ගලයෙක් බවට දැන් ඉඳලාම පත් වෙන්න. ඒක ජීවිතේට තියෙන විශාල ශක්තියක්. එහෙමයි. ස්වාමීනි අපට අවසර ලැබේවා මේ සොඳුරු දහම් අවවාදයේ තවදුරටත් සමන් යොමු කරගෙන ඉන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද කියලා හැමදිනම හිතන අවස්ථාවේ අපේ කාලය නිමා වුණා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස අවස්ථාව. ස්වාමීනි විශේෂයෙන්ම වසර 17කට පෙර සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමුණු අපේ ඥාති වර්ගය උදෙසා අපේ දූ දරුවන් දෙමව්පියන් මේ පින්වන්ත හැමදෙනා උදෙසත් පුණ්‍යානුමෝදනා සිදු කරගන්න අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක පින්වතුන් හැමදෙනාම අපේක්ෂා කරන කරුණ ඒ සියල්ල සිහිපත් කරගන්නමින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරගන්න අවසරයි ස්වාමීන්. අද දවසේ මේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතින් අප රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සහම්පති බ්‍රහ්මරාජයා, ගටිකාර බ්‍රහ්මරාජයා ප්‍රමුඛ සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත්, සක්දිවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදේවලෝක වාසී සියලු දෙවිවරුත්, අප හැම දිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත්, ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අපගේ පූජනීය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අපගේ පූජනීය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන උතුම් මහ සංගරුවන පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයන් සිදු කළ ඒ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ වශයෙන් බලාපොරොත්තු වෙන පරිදි පසුගිය ඔක්තෝබර් මාසයේ 24 වන දින උපන්දිනයේ සැමරු පින්වත් රසිකා ප්‍රියදර්ශනී අබේසිංහ මහත්මියට
මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ රත්නත්‍රයේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ ආශිර්වාදේ සැලසී සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වේවා. ගෞතම සාසනය තුල සුවසේ පින් රැස් කරගෙන ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාද මූලික කොට බලාපොරොත්තු වෙන අයරින්ම අපි පින්පෙත් අනුමෝදනා සිදු කරමු. මීට වසර 17කට පෙර ඉතා සෝචනීය වූ ඒ සුනාමි ව්‍යසනයේ නිසාවෙන් අකාලයේම දිවියෙන් සමුගන්ට සිදු වුණ ඒ සෑම සියලු දෙනාට අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මිය ගියා වූ පින්වත් ඩී.සී. වීරසිංහ සහ නිහාල් අබේසිංහ යන පියවරුන්ටත් නැන්සි සුසන් වීරසිංහ ආච්චීටත් කේ.වී. ඇග්නස් ආච්චීටත් කොරනේලි සප්පුහාමි සීයාටත් ජේ.කේ. පියසේන අත්තාටත් ලසන්ත චන්දිම දසනායක මස්සිනා ඇතුළු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් පරලෝ වශයෙන් සුඛී සූපත් භාවයට පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් නිදහස් වීම පිණිස ඒ හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් ප්‍රංශයේ හමුදා සේවයේ නියුතු පින්වත් හංසක වීරසිංහ පුතුට අනුමෝදන්ව කරදර බාධා දුරු වී ඒ රැකී රක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම පිණිස මේ පිනේ ආශිර්වාදයත් රත්නත්‍රයේ ආශිර්වාදයත් මේ පුතාට නොඅඩුවම සැලසෙත්වා. දසුන් වීරසිංහ පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තිරුගණේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට අවකාශ සැලසෙත්වා. ඒ වගේම කසුන් වීරසිංහ මහත්මයාටත් හංසක වීරසිංහ සහ දසුන් වීරසිංහ යන අද දායකත්වයෙන් දරන්නේ ප්‍රංශයේ වෙසෙන පින්වත් කසුන් වීරසිංහ මහත්මයා. ඒ වගේම රසිකා ප්‍රියදර්ශිනී අබේසිංහ මහත්මිය, හංසක සෙන්සාලේ වීරසිංහ පුතු සහ දසුන් වීරසිංහ පුතු යන ඒ පින්වතුන්ලා. ඉතින් මේ සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා, සියලු යහපත සැලසෙත්වා. සුජීවත්ව සිටින පින්වත් සෝමා වීරසිංහ සහ කමලා ජයසිංහ කියන පින්වත් මව්වරුන්ට මේ පිනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පේරාදෙණිය හිඳගල වාසය කරන පින්වත් සජීවනී මල්කාන්ති පීරිස් සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. රවිඳු පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ විදිහට අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා තවදුරටත් බලාපොරොත්තු වෙනවා ප්‍රංශ මහමෙවුනා භාවනාසපුවේ වැඩවසන ඒ පූජනීය මහා සංඝරුවන්ටත් පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාගේ ජීවිතවල රැකී ආරක්ෂා ඒ දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු හැමදේ සාර්ථක කරගන්න ලැබෙත්වා. ජීවිතේට කරදර බාධා වෙන ඒ සෑම සියලු දේ දුරු වේවා. ධර්ම දානයේ සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සෑම සියලු දෙනාටත් අද දවසේ දම්සභා මණ්ඩපයේ මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට, දම්සභා මණ්ඩපයේ නිෂ්පාදක කණ්ඩායමට, ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වත් හැමට, ඒ වගේම දම්සභා මණ්ඩපයට සම්බන්ධ වුණ දහම් ශ්‍රවණය කළ මේ පින්වත් හැම දිනාට පින් අනුමෝදන්ව සියලු දෙනාගේ ජීවිතවලට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තමන්ගේ ජීවිතවල සියලු දොස් අඩුපාඩු හදාගෙන ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ගෞතම සාසනය තුළ ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන තුනුරුවන පාමුලේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ධම්සභා මණ්ඩපය අදත් අපට අවකාශය දුනා. අපට අනුකම්පා කරුණා සිතින්ම වැඩම කොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අප හැමදෙනාම සමාදන් කොට වදාළ ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.
සුවහසක් පින්වන්ත ඔබ හැමදෙනාම ඒක රාශී කරගෙන ගරුතර මහා සංඝරුවන ගෞරවයෙන් වැඩම කොටගෙන යම්සේ අප ධම්සභා මණ්ඩපයේ කරවා මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය මේ මොහොතේ රැස් කරගත්තේද ඒ සියලු පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නොවලහා අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් ගරුතර මහා සංඝරත්නය සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පසුගිය ඔක්තෝබර් මාස 24 වෙනි දින උපන්දිනයේ සැමරූ රසිකා පියදර්ශනී අබේසිංහ පින්වන්ත බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අපේක්ෂාව සහිතව ප්‍රංශයේ වෙසෙන පින්වත් කසුණු වීරසිංහ මහත්මයා රසිකා පියදර්ශනී අබේසිංහ පින්වන්ත බිරිඳ ඒ වගේම හංසක සෙන්සාලේ වීරසිංහ සහ දසුන් වීරසිංහ යන පින්වන්ත පුතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් 2021 වර්ෂයේ අවසන් ධම්සභා මණ්ඩපය අපි නව වසරේ ධම්සභා මණ්ඩපය රැගෙන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඔබට අවසන් වදන තබන්න කුමද්දයි ආවර්ජනය කරන මේ මොහොතේ ධම්සභා මණ්ඩපෙන් ඉස්මතු වුණු අර්ථ සිහිපත් කරන්න අදහස් කළා. නව වසර උදා වීමත් සමගමත් සිදුවන්නේ ජීවත් වෙන්න අපට තිබෙන කාලය මොහොතින් මොහොත නිමවීම කියන කරුණ. අනිත් කරුණ තමයි මේ මොහොතේ අපි සිහිපත් කරගන්නේ මරණය අපි මොනතරම් සමීපයෙන් ආවර්ජනා කළ යුතු සහ ඒ පිළිබඳව කල්පනා කළ යුතු කරුණක්ද කියන කරුණ. ඉතින් එහෙමනම් අපි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.